එතකොට දැන් මේ කතා කරගෙන ගියේ අපි කතා කරගෙන ගියේ මාධ්‍ය සහ විවිධ දෘෂ්ටිවාද කියන එක. අපි ඔතනින් තමයි මම හිතන්නේ නතර කරේ. නේ? දෘෂ්ටිවාද නේද තියෙන්නේ? දෘෂ්ටිවාද එතන තමයි මට මතක හැටියට තියෙන්නේ. ඔව් සර්. ඔව්. එතනට. හරි. එහෙනම් අපි එතන ඉඳන් කරගෙන යමු. ටියුට් එක මම හිතන්නේ ඔයගොල්ලෝ ගාව තියෙනවා. ටියුට් එක තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. 7 දුන්නද ඔයාලට ටියුට් එක? 7 වෙනි එකකේ දුන්නද මම? ඔව් සර් 7 දුන්නා. ආ 8 9 දානවා කිව්වා දැම්මේ නැහැ. හරි හරි ඒ ටික මම දාන්නම්. එතකොට දැන් ඔන්න 7ත් අද ඉවර කරනවා ඒක. 7ත් ඉවර කරන අපිට ඊ සති කරන්න බැරි වුණානේ. එතකොට 10 විතර වෙනකන් අපි බලමු කරන්න 9:00 වගේ වෙනකන්. එතකොට මාධ්‍ය සහ මාධ්‍ය දෘෂ්ටිවාද අපි කතා කරේ මේ කොටසේ මේ අපි මේ කොටසේ කතා කරේ මාධ්‍ය සාක්ෂරතාව සහ මාධ්‍ය විචාරය කියන කොටස. එතකොට සාක්ෂරතාවය කියන එක අපි හඳුනගත්තා, විචාරය කියන එක හඳුනගත්තා, ඒවල ඉතිහාසය හඳුනගත්තා, නිර්වචන හඳුනගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන බෙදීම් අපි ගොඩක් කතා කරා. ඊට පස්සේ අපි එනවා මාධ්‍ය සහ විවිධ දෘෂ්ටිවාද කියන එකට. දෘෂ්ටිවාදයක් විදිහට මාධ්‍යයට තියෙන දෘෂ්ටිය මොකක්ද? يعني මේ මාධ්‍ය ශාස්ත්‍රය පිළිබඳව බලන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. මේක එසේ මෙසේ ආවට ගියාට නෙමෙයි, මේක තියෙන යම් විශේෂ පිරිසක්. මාක්ස්වාදී විචාරය. දැන් මාක්ස්, කාල් මාක්ස් කියන මේ කියන්නේ. එතකොට මම කිව්ව අර එහෙම නිකන් අපේ දෘෂ්ටියක් තියෙනවා. ඒතකොට අපේ දෘෂ්ටි එක පිළි අරගෙන නැහැ. ඒ කියන්නේ අපේ තියෙනවා දැන් ඕන තරම් එහෙම තියෙනවා. නමුත් ඒක නෙමෙයි. ඒක ලෝකේ තියෙන විවිධ වාද තියෙනවා. ධනපතිවාදය. එතකොට ලිබරල් එක ධනපතිම තමයි. එතකොට නව ලිබරල් වල අර ධනපතිවාදයේ උග්‍ර ධනපතිවාදයට පොඩ්ඩක් සමාජවාදී පැත්තට ගිහිල්ලා ඒගොල්ලෝ සුබ සාධනය කියන එක චුට්ටක් දෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ එන්නේ ඒකත් එක්ක බටහිර. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්තටම සුබ සාධනයක් තියෙනවා. ජනතාව දිහා සාවධානයි ඒක ඇත්තටම. නමුත් ඒකේ තියෙනවා ධනපතියා සහ මේ බලකාමියා රැකෙන තැන. ඒ කියන්නේ දැන් අපේ තියෙන්නේ පිරමීඩ් එකක් වගේ ක්‍රමයක්නේ. උඩ ජනාධිපති, අගමැති, කැබිනට් එක, පාලන තන්ත්‍ර පළාත් මහා පළාත් සභා, නගර සභා, මහනගර සභා, ඊට පස්සේ පළාත් පාලන නේ. එතකොට දැන් ඕන්න ඔහොම පිරමීඩ් එකක් වගේ. ඊට පස්සේ තමයි ගමේ ග්‍රාම සේවක, රාජ්‍ය නිලධාරියා, ඊට පස්සේ යටටම ජනතාව. එතකොට මෙහෙමනේ තියෙන සමාජවාදී ඔකනේ. සමාජවාදයේ තියෙන්නේ පාලකයා සහ පාලිතයා කියන දෙපක්ෂෙම හරි කිට්ටුයි. එතකොට මේක බටහිර කට්ටිය හැබැයි කරගන්නවා ඔය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදේ බටහිර හරි. දැන් අපි කියත්තොත් එංගලන්තෙට හරි. මේ නවසීලන්තේ, අයර්ලන්ත, නෙදර්ලන්තේ ඔය ලංකාව ඔක්කොටම හරි. ඇමරිකාවට, නෝර්වේ, ජෝර්ජියා ඔය ඔක්කොටම හරි. එතකොට මේ ෆින්ලන්තේ ඔක්කොටම හරි. හැබැයි අපිට ප්‍රශ්නයක් දෙනවා. අපිට තාම තේරුම් ගන්න බෑ මේක. දැන් මේ මාක්ස් අපි අද කතා කරනවා මේ වගේ දෘෂ්ටිවාද ටික. ඔන්න ඔය තමයි ලෝකයේ තියෙන දෘෂ්ටිවාද. එතකොට මෙන්න මේ සාම්පල් තමයි ලෝකයේ තියෙන කොමියුනිස්ට්වාද, විශේෂයෙන්ම චීනය කරගෙන යන එක. ඉතින් ඒවා හරි දියුණු සංස්කෘති, දියුණු ක්‍රමවේද. ඒවල ඡන්ද නැහැ. දැන් චීනය ගත්තොත් ඡන්ද තියනවා කියලා අහලා නැහැ. චීන ඡන්ද තිබ්බොත් මාසයක් දෙක තුනක් විතර තියන්න. ඉන්දියාවේ ඡන්ද මම හිතන්නේ මාස දෙකක් විතර තියෙනවා. එතකොට මේ ඒ කියන්නේ කැම්පේන් එකට කාලයක් එහෙම නෙමෙයි. ඊට වැඩි මාස 3-4ක් තියෙනවා. ඉතින් ඒ වගේ දියුණු ඒගොල්ලෝ තාක්ෂණ දියුණු නැතිකොට ඒ වගේ කාලයක් යනවා ඉන්දියාවට. ඉතින් ලංකාවේ ඡන්ද ක්‍රමය අයින් කරන්න පුළුවන්. හෙලින්ම අයින් කළා අපිට පුළුවන් ඡන්දයක් නැති ක්‍රමයකට යන්න. සභාවකට වගේ විශේෂඥවරුන්ගේ සභාවකට වගේ පාලන ක්‍රමයකට යන්න පුළුවන්. එතන මාක්ස්වාදීන් කියන්නේ මොකක්ද? කාල් මාක්ස් සහ එන්ගල්ස්, ෆ්‍රෙඩරික් එන්ගල්ස් කියන මේ දෙන්න එකතු වෙලා තමයි මාක්ස්වාදය නිර්මාණය කරන්නේ. එතකොට මුලින් කාල් මාක්ස්ගේ අදහසට එන්ගල්ස් එකතු වෙනවා. එතකොට මේ දෙන්නම මේ මාක්ස්වාදය කියන එක ඉදිරිපත් කරනවා. එතකොට මේගොල්ලෝ එක එක කන්ඩිෂන් එක දේවල් ගෙනාවා. ඔය එයාලා කිව්වා දැන් වෙළඳපොළ ආර්ථිකයේදී ධනපතියා මම මේ චුට්ටක් කියන්නේ ඒක ගැන හඳුනගන්න. ධනපතියා මේ ගණේශ්වරය විසින් කම්කරුවාගේ සියලුම මුදල් හූරගෙන කනවා, ශ්‍රමය හූරගෙන කනවා.
එතකොට පඩිය දෙන්නේ ඊටාම සීමිත වේතනය. ඉතින් ඒකෙදි වෙන්නේ අවසානට අර මේ ශ්‍රමිකයා ගාව ශ්‍රමයේ වගුරවන කෙනාට මුදල් නැහැ. අර බහඬ මිලදී ගන්න. එතන ප්‍රශ්නයක් වෙනවා. දැන් අපිට වෙලා තියෙන එකනේ. ආයතන වලින් කොච්චර බහඬ හදලා වෙළඳ පොළට දැම්මත් අපිට පඩියක් නැත්තම් අපේ බඩු ඒ ආයතන වල බඩු කඩවල වල තියෙනවා. ඒකනේ අද වෙලා තියෙන පුටු ඕන තරම් හදලා තියෙනවා. මේවා යන්නේ නැහැ. එතකොට ඒ ආයතන වලට මේවා නැහැ. ඉතින් ලංකාවේ ෆැෂන් කියන එක කරන්නේම නැත්තරන්නේ. ඒ කියන්නේ 80ක් 90ක් විතර ওই චූටි ප්‍රමාණයක් තමයි කරන්නේ. අඩුම සතියකට ඇඳුමක් කවුද ගන්නෙ? සති දෙකක මාසයකට ඇඳුමක් වගේ දෙකක් තුනක් ගන්නෙ කවුද? හැබැයි බටහිර ගත්තාම මේගොල්ලෝ ඒ සීසන් වලට පවා ඇඳුම් අඳිනවා. අන්න ඒ වගේ දේවල්. ඉතින් එහෙම අපේ අතේ සල්ලි නැති හින්දා. එතකොට අර නිෂ්පාදන චේන් එකක් යන්නේ නැහැ. ඒක යන්නේ නැහැ. මේ එතකොට හැම තැනම හිර වෙලා. දැන් මෙතන කියන්නේ මාක්ස්වාදය කියන්නේ එහෙම නෙමෙයි. මාක්ස්වාදීන් කියනවා හැම තැනටම පොදු වෙච්ච ආර්ථිකයක් තියෙන්න ඕන. මෙයාලා මේ ආර්ථිකයේ පැත්ත අපි පැත්තකින් තියලා මෙයාලා මාධ්‍ය දිහාත් බැලුවා. මාධ්‍ය දිහා බලපු එකේදී එයාලා කිව්වා ධනේශ්වර සමාජයේ අවශ්‍යතාව වරප්‍රසාද පවත්න බලව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා මාධ්‍ය නිෂ්පාදන පවතින. මාක්ස්වාදීන් කිව්වා මේක මම හිතන්නේ ඔය චුට්ටක් කරා අපි දෙකකට ඔක්කොම මොලි කරා මේක තුන හතරක් වගේ කමක් නැහැ. එතකොට එයාලා කිව්වා ශක්තිමත් බලව්‍යුහයක් සකසා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ එයාලගේ බලය සඳහා. ඔව්. හරිද? ආර්ථික ඒගොල්ලෝ කිව්වා ඒ වගේ කලාවද නිෂ්පාදන කාර්යද මාධ්‍ය මගින් ප්‍රග්‍රාහකයට විරුද්ධව පැවරීම, පතුරුවා හැරීම, වර්ධනය කිරීම පිළිබඳ මාධ්‍ය විචාරයක් විමර්ශනය කරනවා. එතකොට මෙයාලා කිව්වා කලාව තුලින් කරන්නේ ඕක. ඒකත් මෙයාලා විමර්ශනය කළා. මෙහිදී මාධ්‍ය ගැන කලාව තුලින් කරන්නේ අධ්‍යාපනයේ කලාව කියලා මේ හැම දෙයක්ම කරන්නේ අපිව යටත් කරන එක ග්‍රාහකයාව ඇදබැඳ තබා ගන්න එක තමයි. මෙහිදී මාධ්‍යවල පවත්න ආර්ථිකය හා සංස්කෘතික පදනමක් බලය හා මුදල් ඉලක්ක කොට මාධ්‍ය නිර්මාණ බිහිවීමත් මගින් විශ්ලේෂණය කරන්න පුළුවන්. අන්න ඒක තමයි කියන්නේ මුදල මත පදනම් වෙච්ච නිර්මාණ බිහි වුණා. නේ ඉස්සර නිර්මාණ අපි කතා කරා ඒවා මිනිස්සු ස්වච්ඡාවෙන් තමයි මනමට ගියේ. ස්වච්ඡාවෙන් තමයි සිංහබාහු ගියේ. ස්වච්ඡාවෙන් තමයි එලාර දුටු ගැමුණු නාට්‍ය රඟපෑවේ. හැබැයි අද මුදල මත පදනම් වෙලා වීඩියෝ එකක් කරනවා ඒක දාන එකේ මුදල් හම්බ කරනවා. එතකොට මේ මුදල මත ටාගට් මත තමයි යන්නේ. එහෙනම් රූපවාහිනියෙත් එහෙම ඕනෙක් එහෙම. එතකොට අහන්නේ ඒක විශේෂයෙන්ම බලපෑව මාධ්‍යද කියන එක මාක්ස්වාදීන් කියනවා. මුදල් ඉලක්ක කරගත්තා කියන එක. එසේම මෙම විචාරයට අනුව ධනය හා බලය පිළිබඳ අසමතුලිතතාව අසමතුලිතතාව සහිත සමාජ ආයතන මාධ්‍ය වලින් ශක්තිමත් කරනු ලබන ආකාරයක් මාධ්‍ය ආධිපත්‍ය මගින් පවත්වාගෙන යනු ලබන ආකාරයක් විමසනවා. එයාලා කියනවා එයාලා පෙන්නුම් කරනවා කියලා දෙනවා. මෙන්න මෙහෙම එකක් මේකේ සිද්ධ වෙනවා. ඒ තමයි නිර්මාණ සිද්ධ කරනවා තමයි. නමුත් මොන දේ සිද්ධ කරත් මාධ්‍ය තුල මොන දේ සිද්ධ කරත් මේකේ සමාජ අසමතුලිතතාවයක් සිද්ධ වෙනවා. සමතුලිතතාවය බිඳවට්ටලා තියෙනවා. ආධිපත්‍යයක් පවරගෙන ඉන්නවා. උදාහරණයකට ගොඩක් හොඳ මිනිහෙක් නැති කරන්නත් හොඳ නැති කබ්බෙක්ව අපි කියන්නේ හොඳ කිරි ටොයි එක කරන්න පුළුවන් නේ. එතකොට දැන් අපි එහෙම නෙවෙයි ගමේ කොටේ භාෂාවට කියන්නේ. ඒතර කබ්බෝ කියලානේ කියන්නේ. දැන් එහෙම පෝම් කරන්න එපා එහෙම කියනවා. ඒ වගේ නිකම් මෙලෝ වැදගැම්මක් නැතිව දේශපාලකයෝ බලන්නකෝ එන සුදු හුණු ගාගෙන ඉන්න හැටි මාධ්‍ය. එතකොට ඒ වගේම නැත්තර නැති මේ වෙලා හොඳට තියෙන මිනිස්සු හොඳ ඒ මිනිස්සයා හොඳම කෙනෙක්. සමාජයට හොඳ වැඩ කරන. හැබැයි යාව නැති කරලා දාන එක චූටි දෙයක් එක් කාන්තාවක් එක නොමන හැසිරීමක් මොන හරි එහෙම චූටි දෙයක්. හාමුදුරුවෝ විසුණු වහන්සේලාට එහෙම කරන බොහෝ විට. එතකොට මෙන්න මේ වගේ මාධ්‍ය තුලින් විශාල වශයෙන් ගිලගෙන තියෙන සමාජයේ අසමතුලිතතාවය. ඇයි ඉච්ඡා බංගත්වය? මොකක්ද පිළිගන්නේ? මේක ඇත්තද? මෙයාලා මේ කරන විඥාවක්ද? දැන් ඊයේ අපි දැක්කා එක හාමුදුරු කෙනෙක්ගේ පිටිපස්සෙන් ලස්සන කාන්තාවක් ඉන්නවා. එතකොට දැන් මේක වෛරල් වෙලා තියෙනවානේ. එතකොට දැන් මෙන්න මේ වගේ ඒවා ගත්තට පස්සේ අපිට ඒක හිතා ගන්න බෑ. යාලා මොනකට පාවිච්චි ඇත්තට මේක ඒගොල්ලෝ හිතාමතා කරන දෙයක්ද?
එහෙම අන්න මේ ඉච්ඡාබංගත්වයේ ඇති වෙනවා කියන එක මාක්ස්වාදය කියනවා. අසමතුලිතතාවයක් ඇති වෙනවා සමාජයේ. හැම තැනම. වෙළඳපොළත් ඒ වගේ. වෙළඳපොළ කියන්නේ අපිට වෙළඳපොළට ගියාට පස්සේ එකයි අරකේ එකයි නේ. අපිව පොළඹවන හැටි ඉක්මනට ගන්න ඒ වගේ දේවල්. ඉතින් සහ අපිව ආසාවක් නැති දේවල් වලට ගොඩක් පොළඹවලා තියෙන. දැන් මේ කාලේ බලපුවම අපිට තේරෙනවා නෑ ගොඩක් බඩු අපිට කන්න පුළුවන් මේ චුටි චුටි දෙයින් කියලා. ඊට පස්සේ අපිට හිතෙනවා නෑ මේ අපිට ගොඩක් සබන් අපි ගොඩක් ගෑවනේ. සන්ලයිට් කැටෙත් දැන් ඇති වගේ එහෙම නිකන් එනවා. නිකන් එහෙම එකක් එනවා ඇඟ ඇතුලේ. හැබැයි අපිට මොකද්ද උනේ? අපි ගෑවා ලක්ස් ගෑවා මම මේ වෙළඳ නාම කිව්වට මෙතන දෙන්න තුන්ද නැන්නේ ඉන්නේ. ඉන්න ප්‍රශ්නයක් නැහැ. ලක්ස් ගෑවා, වෙල්වර්ඩ් ගෑවා එහෙම. දැන් එච්චර උලන්නේ නැහැ නිකන් සන්ලයිටුත් කමන්නේ නැහැ වගේ වෙනවා. එතකොට දැන් අන්න මෙන්න මෙහෙම එකක් වෙනවා. ඒ තමයි අධිපරිභෝජනයට යනවා. ඒක යන්නේ අර සමාජය තරගකාරී වෙළඳ පොළ විසින් අපිව ගිලගත් අවස්ථාව. අන්න මාක්ස් එක කියනවා. මනෝ එතකොට ඒගොල්ලෝ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් ටිකක්. ඔය ටික හොඳට බලා ගන්න මේක අහනවා. මෙවැනි විචාර චින්තන නූතන ග්‍රාහකයාට පැවතීම අවශ්‍යයි. එතකොට මෙන්න මේක අපි මේ කතා කරන්නේ මේවා නිකන් කියලා ඔහේ ඉන්න නෙමෙයි. මේ කතා කරන්නේ මාධ්‍ය විචාරය. මාධ්‍ය විචාරය සහ සාක්ෂරතාවය. මෙන්න ඔයාට තියෙන්න ඕන විචාරයක්. මේක පිළිබඳව දැක්මක් තියෙනවා. මේ හරස් කඩ පිළිබඳව දැක්මක් තියෙනවා. අන්න ඒ දැක්ම තිබ්බොත් ඔයාට පුළුවන් මෙව්වා දැම්මට අපි මේක තමයි වෙන්නේ කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ අපි කතා කරනවා මනෝ විශ්ලේෂණ විචාරය. මනෝ විද්‍යාවෙන් කියන මනස තුළින් අපිට ගන්න පුළුවන් මනසට බලපෑම කොහොමද වෙන්නේ කියන කතන්දරේ පැත්තෙන් ගන්න විචාරය. මනෝ විශ්ලේෂණවාදී මතයට අනුව ලදරුවන් නොසන්සුන් කිරීමට මේක පිළිගත් කරේ නෑ. මේ මතයට අනුව ලදරුවන් නොසන්සුන් කිරීමට මාධ්‍ය බලවත් බලපෑම් කරන බව පෙන්වා දෙයි. ඔන්න මනෝ විශ්ලේෂණවාදය තුලින් කියනවා ලෝකේ මාධ්‍ය තුලින් ළමයින්ව තනිකර අර සංසුන් ළමයා නොසන්සුන් කරන්න ඕකෙන්. දැන් අපි පොඩි කාලේ බැලුවා දඟරවලිග ලපුවාන්න දැන් ඔයගොල්ලෝ බැලුවා දන්න මං හිතන්නේ රවීන්ද්‍ර බලන්න ඇති. එතකොට ඔයගොල්ලෝගේ කාලේ ඊටත් එහා තිබ්බත් දන්නේ. එතකොට ඒ වගේ හිත හොඳ දොස්තර ගියා නම් මනම් තිබ්බනේ. එතකොට ගොඩක් ඒවා තිබ්බා. එතකොට දැන් ඔන්න ඔය වගේ ඒවා තිබ්බා. අපි කියනවා අපි ඒ කාලේ බලපු ඒවා එන හොඳයි පරිසරෙත් එක්ක තිබ්බේ හරි ෂෝක් එක අපි කියලා දැන් ඉන්න පොඩි උන්ට කියනවා ආහහ ඔය වීර බලන්න එපා. ආහහ ඔය ක්‍රිෂ්ණ බලන්න එපා. අපි එහෙම කියනවානේ. ඔය බෙන්ටෙන් බලන්න එපා. දැන් අපි පොඩි කාලේ වගේ එකක් තිබ්බා. නමුත් දැන් ඉන්න කට්ටියට එව්වා බලන්න එපා කියලා අපි කියලා කියනවා. දැන් ඉන්න ළමයි යාන්ත්‍රික වෙලා ඒගොල්ලොන්ගේ මනස නිකන් තව කෙනෙක්ට දැහැ ගන්න බලන එක කියන්නේ ඒගොල්ලෝ ටික ප්‍රචණ්ඩකාරී වැඩි. ගේ ඇතුලේ පොඩි ළමයි ඉන්නවනම් අම්මෝ බයයි. මෙන්න මේ වගේ එකක් හදාගෙන ඉන්නේ. හැබැයි අපි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා කාලේ ඒවා තිබ්බේ නැහැ. ආඩු. එතකොට අන්න ඒගොල්ලෝ ඒ කාලේ කිව්වා අපෝ දැන් ඉන්න ළමයි ටීවී එකේමයි කාටුන්ම කියලා જાතියක් ඇවිල්ලා ඕවමයි බලන්නේ. අර මොනවාද කූඹිච්චිද මොනවාද. ඉතින් ඔය ජෙනරේෂන් එක ගැප් එකනේ. එහෙනම් අපිට කියන්න බෑ ඒ කාටුන්ද මේ කාටුන්ද කියන එක. දැන් ගොඩක් කට්ටිය කියන අපේ කාලේ හොඳයි. එහෙම නෙමෙයි. තාක්ෂණයෙන් උනානම් උනේ මෙන්න මේ නොසන්සුන්කාරීතාවය ඇති වුණා. ඒක මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරයේදී කියනවා. ඒක අපිටත් උනා දැන් ඉන්න කට්ටියටත් වෙනවා. අම්මලගේ තාත්තලගේ කාලේ උන්නේ නැහැ. ඒගොල්ලොන්ට තිබ්බේ නැහැ ටීවී. එතකොට මාධ්‍ය තිබ්බේ නැහැ ওই විදිහට. එතකොට තිබ්බ අපි කියුවේ සරල මාධ්‍යනේ. කතා කරනවා. එතකොට තිබ්බේ අර දාම මම ඒ දාම දෙක පෙන්නන්නම්. චුට්ටක් එහාට ගිහිල්ලා පාඩම් දෙක තුනක් ගිහිල්ලා ඕපාදූප දාමයක්. ආයි මම ආකෘති කරනවා. ආකෘති කරද්දි මතක් කරා. දාම ටික. අඳින්න. දාමයක් කියලා කියන්නේ ඒක තියෙනවා ඍජු විදිහට තියෙනවා නැති ඒවත් තියෙනවා. ඕපාදූප දාම. අහඹු ඒවත් තියෙනවා. එතකොට ඒ කියන්නේ මම අම්මට කියන අම්මා නැන්දට කියන නැන්දා ගමේ කන්තෝරුවේ නැන්දට කියලා ඒ නැන්දා වැවේ කියලා වැවේ එක්කෙනා ඇවිල්ලා වැවේ නැන්ද කෙනෙක් ඇවිල්ලා අප්පච්චිට කියලා ඒ කියන්නේ තාත්තට කියලා තාත්තා ඇවිල්ලා ගෙදර ගියා. මේ අම්මා කියපු එක. එතකොට ඔන්න ඔකට කියන ඕපාදූප දාම කියලා. එතකොට ඒවා අපිට ඒවලට කියන්නේ ඒවා විශ්වාසයෙන් තොරයි. හරිද? විශ්වසනීයත්වයෙන් තොරයි.
එතකොට ඒව ගැන කතා කරනවා. ඉතින් මේ කියන්නේ මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරයේදී කියන්නේ ලදරුවන් නොසන්සුන් කිරීමට මාධ්‍ය බලවත් බලපෑමක් කරනවා කියලා. දැන් ඔය ගොඩාක් ගෙවල් වල කරන මහා මෝඩ වැඩක් තමයි ළමයි ඉන්දෙද්දී ගොඩාක් හයියෙන් පිරිත් දානවා. ගොඩාක් හයියෙන් එක එක දේව යාඥා හරි මොනවා හරි දානවා. ඒවා ඇත්තටම ළමා මනස තන්නේ කර උච්චලා පොළවේ ගහනවා වගේ වැඩක්. ඒක හිංසනයක්. එතකොට හිතන්නේ මොකද්ද? මේ කවියනේ ඇහෙන්නේ අපේ හෙළ. එහෙම නෙමෙයි. ඒ ළමයාට නිදහසේ ඒ දේ ගන්න දෙන්න ඕන. එහෙම නැතුව බලෙන් නෙවෙයි. එතකොට මේ කරන්නේ බලහත්කාරකම. ඒක හොඳ නැහැ. එතකොට මේ මම දැකලා තියෙන ඕන තරම්. තව එකක් තියෙනවා. ඒ හුරුව හදන එක හොඳයි. දැන් හොඳ දෙයට හුරුව හදන එක නෑ කියන්නේ කරන්න ඕන. හැබැයි ඒක බලහත්කාරකමෙන් නෙමෙයි. එතකොට තව එකක් තියෙනවා ටීවී බලනවා. නාට්‍ය. ඔය ළමයිද කියන්නේ ඇවිල්ලා අනේ මේ නාට්‍ය දාන්න, අනේ අරක දාන්න කියලා ඇවිල්ලා කියන්න 6 වසරේ පොඩි ළමයාද නෑ. ඒ ළමයාට ඒක දාලා සතියක් දෙකක් පෙන්නපුවාම එයා ඊට පස්සේ ආස වෙලා ටීවී එක වහපුවම අඬනවා. නේ? ටීවී එක වහපුවාම අඬනවා. ඉතින් ඒ තත්ත්වයට වැටෙනවා. හොඳට බලන්න. සමහර ළමයි ඉන්නවා හුරු කරොත් තාත්තා බලන්නේ දොරමඩලාව කියමුකෝ තාත්තා බලන්නේ තව විචාර වැඩසටහනක් කියමුකෝ ටීවී එක යන සතිපතා හරි මොනවා හරි එයා ඒක වැහුවාම අඬන. ඒ කියන්නේ ඒක දැන් පුරුදු වෙලා එයා ඒක බලන්න එදා මොකක් හරි වුණොත් අද බලන්න නෑනේ ඒ එහෙම. ඒතකොට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඒ ළමයින්ට හුරු කරන හැටි ඒක තියෙන්නේ. ඒකයි මේගොල්ලෝ කියන්නේ මනෝ විශ්ලේෂණවාදීන් කියනවා ඒගොල්ලෝ කියනවා මේ ළමා මනස විනාශ කරන වැඩපිළිවෙලක් තමයි මාධ්‍ය තුලින් වෙන්නේ. ඒක මාධ්‍ය තුලින් වෙනවා. වෙළඳ දැන්වීම අපගේ සංගවුණු සිටිවිලට කරන ආමන්ත්‍රණයක් බව ලෝක මනෝවිශ්ලේෂණවාදී වූ බව ලෝක මනෝවිශ්ලේෂණවාදීන් කියනවා. වෙළඳ දැන්වීම වලින් කරන්නේ අපේ වැහිච්ච අදහස් උඩට ගන්න බලපෑම් කරනවා. උදාහරණයකට අපේ ළමා කාලෙට එක්කන් යනවා අපි. එතකොට මේ ආදරය, කාම ආශාව, එතකොට තරහ, වෛර, ක්‍රෝධ මෙන්න මේවා ඔක්කොටම අරන් යනවා. එතකොට ඒක තනිකරම එහෙම වෙන දෙයක්. ඒක මනසට බලපාන. මෙතන කතා කරන මනස ගැන. එතකොට මෙහිදී මාධ්‍ය සිදු කරන චිත්ත වේග මේ සෑම මාධ්‍යයක් තුළින් ඉදිරිපත් කිරීමකම යටි අරමුණක් තියෙන මේ යටි අරමුණ මනෝවිද්‍යාත්මක බැලීම් තුළින් ග්‍රාහක චින්තනයේ වර්ධනය. ඔන්න අනිත් කාරණය. ඒ තමයි අපි මේ දකිද්දී අපිට හිතෙන්න ඕන මෙයා මේ පෙන්වන්න හදන්නේ මේක පෙන්නලා අරකට තමයි. ඒ යටි අරමුණ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ මාධ්‍ය විචාරය කියලා. ඒක තමයි අපි කියන්නේ මාධ්‍ය චින්තනය කියලා. එතකොට සාක්ෂරතාවය ඇති වෙන්නේ ඒකත් එක්ක අපි තුල. එතකොට දැන් මාධ්‍යමය කරන දේවල් වල චිත්ත වේගී බලපෑම කෙරෙහි අවධානය යොමු කරන අතර මාධ්‍ය මගින් උපදනා සිතුවිලි හා හැඟීම් ආතතියපත් කරන්නේ කෙසේදයි යන්න සොයා බලයි. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා මාධ්‍ය තුලින් අපිට ආතතිය ගෙනත් දෙනවා. හරිද? වෙළඳ දැන්වීම් නිරන්තරයෙන් පළ කිරීම තුළින් ඇතිවන්නේ හානිය පිළිබඳ සොයා බලනවා මේගොල්ලෝ. ඒ කියන්නේ මේ ਵਿਚාරය තුලින් තව හොඳ දේවල් ටිකක් බලලා තියෙනවානේ. ඒගොල්ලෝ එක ඔන්න කොහොමද මිනිස්සුන්ට ආතතිය ඇති මාධ්‍ය තුලින් කොහොමද මිනිස්සුන්ට මේක ඇතුලෙන් මිනිස්සුන්ව ඇබ්බැහි වීමකට ලක් වෙන්නේ ඒවා වෙන්නේ ඔය වෙළඳ දැන්වීම හරහා මානසික ආතතිය අනිවාර්යයෙන්ම හැදෙනවා මේ තුලින් පූර්ව අත්දැකීම් හා මාධ්‍ය තුල සම්බන්ධ බලපෑම ග්‍රාහක සාකච්ඡාවට එකතු කිරීම පිණිස මෙම විචාර දෘෂ්ටිය උපකාරී කරගන්න පුළුවන් අපිට පුළුවන් මේක එකතු කරගන්න පූර්ව අත්දැකීම් මාධ්‍ය තුලට සම්බන්ධ කරලා අපිට කොහොමද මේවා බලපාන්නේ කියන එක මේක තුලින් බලා ගන්න පුළුවන් කියන අපි පෙර තියෙන අත්දැකීම් පිළිබඳව හිතලා මේක මෙහෙම කරගන්න හොඳ නෑ කියන වගේ අදහසක් ගන්න පුළුවන්. එසේ මාධ්‍ය ඇසුරු කිරීම මගින් ගොඩනැගෙන අන්තර්වර්තී හා අන්තර්පුද්ගල සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කරගන්න පුළුවන්. අපිට අන්තර්වර්තී අපි තුල ඇතිවන sannivedanaya අපේ හදවතේ ඇති වෙන සංවේදනය පුද්ගලාන්තර කියන්නේ අන්තර්පුද්ගල පුද්ගලාන්තර කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇතිවන්නා වූ සංවේදනය. එතකොට ඒක අපිට ගොඩනගන්න
ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරගන්න පුළුවන් මේ මාධ්‍ය ආශ්‍රය හරියට කරගත්තොත් එතකොට අපිට හොඳ විචාරයක් හොඳ බුද්ධියක් තියෙන හින්දා අපිට පුළුවන් ඒක අපේ හිත ඇතුලේ හදාගන්න එක යහපත් විදිහට හදාගන්න එළියෙත් එක්ක සාකච්ඡා කරද්දී කටයුතු කරද්දී ඒ විදිහට ඉන්න. මනෝවිද්‍යාව විචාරය තුළින් සිදුවන්නේ මාධ්‍ය තුළින් ඇති කරන මානසික බලපෑම් පිළිබඳ යථාර්ථවාදී විචාරශීලී ග්‍රාහකත්වයේ ගොඩනගා ගැනීම විචාරශීලී ග්‍රාහකත්වයක් මනෝ විශ්ලේෂණවාදී ක්‍රමවේදයකින් තමයි මේක යොදාගන්නේ. ඒ කියන්නේ අපි බලනවා මේ නාට්‍ය අපිට බලපෑම් කරන්න ඇවිල්ලා තියෙන්නේ ඇයි? දැන් උදාහරණයකට කෝපි කඩේ වගේ නාට්‍යයක් ගත්තාම අපේ ගැමි ජීවිතය තමයි අවුස්සන්නේ. අපේ ගැමි ගතිය වගේ දෙයක් තමයි අවුස්සන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන මෙයාලා මේ ගහන්න හදන්නේ අපේ ගැමි දෙයට. දැන් නාටකම්කාරයෝ වගේ නාට්‍යයක් ගත්තාම ඒක අපේ අනන්‍යතාවය අපේ රටේ තියෙන බහුතරයක් ඉන්න මේ බෞද්ධ පරිසරය බලන්න එක පන්සලක් එක හාමුදුරු කෙනෙක් ඒ වගේ මහා චූටි චරිත ටිකක් ඉන්නේ මේකේ. දැවැන්ත චරිත තියනවද නැහැ. ඒ කුඹපු චරිත ටික. මෙන්න මේ චරිත ටිකත් එක්ක මේගොල්ලෝ මේ කරන්නේ එක නාට්‍යයක් වටා එක රණ්ඩුවක් වටා වගේ දෙයක් මම බලලා නැහැ. එතකොට බලලා දින එකක් දෙකක් වගේ. එතකොට ඒ නාට්‍ය එහෙම දෙයක් තියෙනවා. නාට්‍යයක් පෙන්වන එකක් ගැන මොන හරි එකක්. ඒක පැත්තකින් පෙන්නනවා මොඩර්න් නාට්‍යයක්. ඒක එක්කෙනෙක්. අනිත් පැත්තෙන් සාම්ප්‍රදායික නාට්‍ය පෙන්වනවා. ඉතින් මිනිස්සුන්ට ඒතු ගන්නන්න උත්සාහ කරනවා සාම්ප්‍රදායික එක හොඳයි අර මොඩර්න් එකට වඩා. මොඩර්න් එකට මක බෑවදෙන්. ඕක නැති වෙලා ගිය දෙයක්. ඕක විනාශ වෙච්ච දෙයක් වගේ අදහසක් මිනිස්සුන්ගේ ඔළුවට කාන්දු කරන්නේ නැද්ද? කරනවා. මම දැක්කේ ඒක. හරිද? අන්න මනෝ විශ්ලේෂණවාදී ਵਿਚාරය. ඒකේ තියෙනව නේද? හරි යාට මේක ගහ ගන්න බෑ. ස්ටේජ් එක බෑ. සෙනග නෑ එතනට. එයා කඩා කප්පල් කරනවා අර රටේ. දැන් මෙන්න මේක මෙයාලා ගේන්නේ මොකටද? මෙයාලා මෙතනට ගේනවා අපි හදන්න ඕන අපේ සංස්කෘතිය කියන. අපිට පිටරටින් ආනයනය කරන එක හොඳ නෑ කියන එක තමයි මේ පෙන්නන්න හදන්නේ. ඒක වැරදි. ඒ කියන්නේ මම කියන්නේ එහෙමද වෙන්න ඕන. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි වෙන්න ඕන. පිටරට එකක් තියෙනවා. ඒ පිටරට එකේ හොඳ තියෙනවා. ඒ හොඳ ටික අපි ගමු. නේ හොඳ ටික අපි ගමු. අපි ඒකට එකතු කරගමු. අපේ තියෙනවා නම් දෙන්න බලමු ඒගොල්ලොට ගන්නවා නම් ගනි. නැත්නම් නිකන් ඉතින්. එයාලා කැමැත්තනේ. එයාලගේ නරක අයින් කරමු. මෙන්න මේ තැනට අපි එන්න ඕන. මේ ඝට්ටනිය තමයි මේ රට නැති බංගස්ථාන කරන්න ළමා මනස විනාශ කරන්න හදන්නේ. එතකොට මම දැක් කියන්නේ ඒවා. එතකොට ඒ නාටකම්කාරයෝ එකේ සහ ඔය තියෙන නාට්‍යවල තියෙන මනෝ විශ්ලේෂණවාදී විචාරය. තව ඇඩ්වර්ටයිස්මන්ට් ගත්තට පස්සේ මොනවාද ඩයලොග් ඇඩ් එකක් තිබ්බා මනසටමයි ගහන්නේ. මේ මාර මේක. එතකොට අර චූටි දුවෙක් ඉන්න ඇඩ් එකක් තිබුණා මොකද්ද? අර තාත්තේ ලොකු වැඩක්ද? ඒ ගෙදරට නම් මේ වගේ මේ කාමරයක් හදන්න එපා. ඒකේ මුලම කෑල්ල අවසාන කෑල්ලයි කිව්වේ. ඒකේ ඔය කියන්නේ ගියර් ඩිසයින් කරන තාත්තා කෙනෙක් එම් ඩිසයිනර් කෙනෙක් ඒ කතන්දරයක්. ඉතින් ඒක මේ බලද්දී අපිට එන්නේ දරුවෙක් ගැන අනුකම්පාව. තාත්තා කෙනෙක්ගේ සෙනෙහසක් නැති දරුවෙක්. මෙන්න මේ වගේ කතන්දර. ඉතින් මේක තමයි ඒගොල්ලෝ ගහන්නේ. හැබැයි එයාලගේ මොකක්ද එල්ලලා තියෙන්නේ? ටැග් කරලා තියෙන්නේ. එල්ලලා තියෙනවා කොක්කා. ඒ තමයි ගනිල්ලා අපේ මේක. කතාව වෙනස් එකක්. කතාවට මිනිස්සු වැඳ තබා ගත්තා. ඒකේ එල්ලුවා ගිහිල්ලා ඉන්ෂුරන්ස්. එතකොට මෙන්න මේ වගේ මහා දැවැන්ත කතන්දර. හැබැයි අපි මේක ඉගෙන ගන්න කෙනාට මොකෝ වෙන්නේ? අමු වලට අහු වෙන්නේ නැහැ. ඉන්ෂුරන්ස් එකක් දාගන්න හොඳ නැහැ කියන එක මේ කියන්නේ නෑ. ඒක හොඳයි. ඒක කොහෙන් හරි මොකෙන් හරි දාගන්න එක. හැබැයි මේ කියන්නේ එහෙම නෙමෙයි. මේ වලට අහු වෙලා මේ වයියෝ අර ලම්පව. එහෙම කියන්නේ අපි. ඒ මාකටිං. ඒක මේ මනසට ගහන්නේ ඒගොල්ලෝ. ඒ වුණාට ඒ ඇඩ් එක දිහා බලලා මිනිස්සු ඒකට මාර රියැක්ෂන් එකක් දක්වන්න උත්සාහ කරනවා. ඒක තමයි විචාර බුද්ධියෙන් තොරකම හීනකම කියලා කියන්නේ මොකක්ද? ඕන තුන්වෙනි එක හොඳම කතාව මේක තමයි ලංකාවේ වැඩියෙන්ම තියෙන ලෝකෙ ගත්තාම තියෙනවා සාමාන්‍යයෙන්. දැන් ආසියා රටවල් වල වැඩි. මොකද ආසියා රටවල් තාම තියෙනවනේ දියුණු වෙමින් පවතින රටවල්නේ තියෙන විශාල ප්‍රමාණයක්. ඒ හින්දා මේ ලොකු ජනගහනයක් තියෙන ඉන්දියාව, බංග්ලාදේශ, පාකිස්තාන, ලංකාව ගත්තාම
නන්නත්තර රටවල්. එතකොට තාම දියුණු වෙන්න මානෙකවත් නැහැ. වෙමින් යනවා ලොකු තැනක නැහැ. ඉතින් ඉතින් ඒ හින්දා තාම ස්ත්‍රිය කියන තැනට ඒ ආශාව කියන එක ලිංගික ආශාව වගේ දේවල් තාම කප් ගහලා ඉහළ ටොප් වල තියෙනවා ඉහළ තැන් වල. ඒ තියෙන හින්දා තාම ඒගොල්ලොන්ගේ අංගපසංග විකුණලා අංගපසංග වලින් මිනිස්සුන්ගේ මනසට කාවත් දණ්ඩ උත්සාහ කරනවා. ඒක තමයි කියන්නේ ස්ත්‍රීවාදී ਵਿਚාරය. හරිද? මෙහිදී ඉදිරිපත් කරන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් ලිංගිකත්වයේ සමානාත්මතා පදනම මත සිට විචාරය කිරීම. එතකොට අපි මෙතන කරන්නේ ලිංගික දේවල් වලට කාන්තාව පාවිච්චි කරන එක වැරදි කියන තැන ඉඳන්. එතකොට මේ ලිංගිකත්වය ප්‍රදර්ශනය කරලා ප්‍රොඩක්ට් එහෙම නැත්නම් භාණ්ඩ විකුණ ගැනීම අදහස් වලට පෙනී සිටීමට යොමු කිරීම වගේ දේවල් නරකයි කියන තැන ඉඳලා කියන්නේ ස්ත්‍රීවාදී ਵਿਚාරයේදී කියන්නේ ඒක. ජනමාධ්‍ය තුල කාන්තාවන් පරිහරණය වන ආකාරය. ජනමාධ්‍ය තුල කාන්තාවන් පරිහරණය වන ආකාරය කොයි වගේද කියන එක ඒගොල්ලෝ බලලා ඒගොල්ලෝ කියනවා ඒකේ නරක පැත්තක් තියෙනවා නම් නරකයි. ඒතකොට ਵਿਚාරය තුලින් කරන්නේ අපි ඒ නරක ගොඩ අයින් කරන එක. සාමාන්‍යයෙන් අප දකින කාන්තාවට වඩා වෙනස් කාන්තාව මාධ්‍ය තුල දැකිය හැක ඇය තුල පවතින්නේ මාධ්‍ය යෙන් දුන් ස්ථානයේ බව නොදන්නා ග්‍රාහකයා මුලාවටපත්. ඔන්න වැඩේ තියෙන්නේ ඔක. ලංකාවේ තනිකර වෙන්නේ කාන්තාව ස්ත්‍රීවාදී ਵਿਚාරයේදී වෙන්නේ කාන්තාවට අහු වෙනවා. ඒකෙදී අපි කතා කරන්නේ ඒක. ලංකාවේ වෙන්නෙම මෙන්න මේ කියන දෙයට අහු වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට මේ උමාරියත් නෙස්ටමෝල් බොනවා නම් ඇයි මට මොකෝ බොන්න බැරි? මගේ හොඳම කෙනානේ උමාරියා. එතකොට මේක ඇවිල්ලා තනිකරම ට්‍රැප් එකක්. අපි අල්ලන්න දාපු උගුලක්. එතකොට ස්ත්‍රිය යොදා ගැනීම එහෙම දේවල්. කාන්තාව සමාජයේදී මවක්, භාර්යාවක්, පෙම්වතියක් ලෙස දැකිය හැකි වුවද මාධ්‍ය තුල ලිංගික භාණ්ඩ වශයෙන් දැකිය හැකි මෙම දෘෂ්ටිය තුලින් මේක විමසනවා. විචාර දෘෂ්ටිය තුල මේක විමසනවා. එතකොට අපිට දකින්න පුළුවන්. ගෙදරක ඉන්නේ එක්තරා ටලයන් ගණනාවක ගරු කරන සෙනෙහ දක්වන පිරිස. නමුත් සමාජයේ ඉන්නේ එහෙම. නමුත් අරකේ ඉන්නේ නිකම් වෙනම තලයක ඉන්න පිරිසක් කියලා අපිට හිතෙනවා. ඉතින් ඒගොල්ලෝ ගත්තට පස්සේ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ස්ත්‍රීත්වය පිළිබඳ වටිනාකම් බෙදා හැරීම උදෙසා මාධ්‍ය දායක වෙන්න ඕන කාන්තා ගැටලු මාධ්‍ය මගින් විකෘති කිරීමෙන් ඒවාට පීතෘ මූලික දෘෂ්ටියක් ලැබීම නැවතිනවා. එතකොට දැන් මේ කියන කතාව හරිම සරල වගේම හරිම දරුණු කතාවක්. ඒ මොකද්ද? මේ කියන්නේ කාන්තාව කියන එක සරාගී කාන්තාව කියන ලිංගිකත්වයෙන් පිරිමියාට වඩා එහයින් ඉන්න ගොඩක් කාන්තාව කියන කෙනා මේ මොනවා හරි දෙයක් විකුණුවොත් එයා ගෙනල්ලා දුන්නොත් මිනිස්සු ගන්නවා. එතකොට මෙන්න මේ වගේ අදහස් සමාජයට පොම්ප වෙන්නේ කොහින්ද? ඔය මාධ්‍ය වලින්මයි. එන්නේ අර වෙලඳැන්වීම හරහා. එතකොට මෙන්න මේක තුලින් පෝෂණය කරනවා නොකියා කාන්තාව නිරන්තරයෙන්ම ඉන්න ඕන තැන මෙතන පිරිමියා පිරිමියා මූලික වෙනවා සමාජයේ පීතෘ මූලික සමාජයක් ගොඩනැගෙනවා ඔටෝමැටිකලි. ඒක තමයි මේ කියන්නේ. ඒක වෙන එක වළක්වන්න බෑ. මොකද කාන්තාවට භූමිකාවක් දීලා තියෙනවා. ලඳ පොළඳ කෙනෙක්, එයා කුකුමාල කෙනෙක්, එයා ඒ වගේම මෙන්න මෙහෙම කෙනෙක්, එයා සරාගී වෙන්න ඕන නිරන්තරයෙන් මෙහෙම ඉන්න ඕන කියන කතාව. ඒකෙදි සමාජය හිතනවා එහෙනම් හරි කාන්තාව ඕන ඔය පැත්තට පිරිමියා මෙන්න මෙහෙම මෙන්න. ඒකට අන්න එහෙම හිතනවා. එතකොට ඒ හිතද්දී දැන් උදාහරණයකට සන්ලයිට් ඇඩ් එක ගත්තාම ටිකක් හොඳ ඇඩ් එකක්. සන්ලයිට් ඇඩ් එකේ අලුත් එක. ඒකේ මොකක්ද තියෙන්නේ? මේ පිරිමියා හොදනවා, හස්බන්ඩ් හොදනවා නෝනාගේ ඇඳුම් නේ. ගවුමක් හොදලා මේසේ තියලා තියෙනවා. එතකොට මේසේ ඇඳේ තියලා තියෙනවා නෝනා ඇවිල්ලා බලද්දි එයාට වැඩ කරගන්න බැරි වෙලා හිටියේ. ඊට පස්සේ ඒකට ඒක ඇඳලා මේ සුගඳ කොහෙන්ද කියලා අහනවා. එතකොට කියනවා මහත්තයා මේ මේකෙන් කියලා. එතකොට ඒ වගේ අර මේ ඒවා සාමාන්‍ය දේවල්. ඒවා දැන් ඔය අලුත් ප්‍රවණතා. ඊට පස්සේ තව මොනවාද? ඒ වගේම අර අයඩෙක්ස් ඇඩ් එකේ ප්‍රසිද්ධියට පත් වෙච්ච නිලියක් දිනිදි වල්පොල. එතකොට වල්ගම. එතකොට දැන් එයා ඒ ඇඩ් එකේ එයාගේ මේ ඕඩර් එක යවා ගන්න විදිහක් නැහැ.
තුනට අමාරුවක් ඇවිල්ලා ඒකට බෙහෙත් කරන්නේ අයඩෙක්ස් ගෙනල්ලා ගන්න මහත්තයා. එතකොට මෙන්න මේ වගේ ඒවා ගත්තට පස්සේ සාමාන්‍ය මොකද වෙන්නේ? ඒ වගේ ඒවා ගත්තාම ටිකක් නෝමල් වෙනවා. හැබැයි එහෙම නොවන අනිත් තැන් ඕන තරම් උකේ තියෙනවා. ඒ වගේ ඇඩ් දෙක තුනක් තියෙද්දි ඇඩ් දෙකක් තිබ්බොත් ඉතුරු 98ම තියෙන්නේ අර වගේ ඒවා. එතකොට ඒකෙන් මේ කියන කතන්දර වෙනවා. කාන්තාවක් යනු මානවයාගේ උත්පත්තිය ලබා දෙන කෙනා. ඇය අවභාවිතා වන්නේ නම් ඒ මානවයාගේ අවභාවිතාවක් බව මේ ස්ත්‍රීවාදී විචාරකයෝ පෙන්වා දෙනවා. මෙය තේරුම්ගෙන මාධ්‍ය තුල කාන්තාවට ඉඩක් සැලසෙන්නේද එය අයහපත් තත්වයකි. මේ සියල්ල දෙස බලමින් සිදු කරන විචාර ස්ත්‍රීවාදී විචාරයට අයත්. එතකොට ඔයාලට ආවොත් ස්ත්‍රීවාදී විචාරය මේ මාධ්‍ය පිළිබඳ විචාර දෙකක් විස්තර කරන්න ආවොත් ඔයාලා ලියන්න ඕන. මාධ්‍ය සහ සංදේශයන්හි සම විෂමතා. මාධ්‍ය සහ සංදේශවල තියෙන සමාන තැන් සහ විෂමතාවයන් වෙනස්කම් කියන එක. සංදේශය කියලා කියන්නේ කුමක්ද? ඒ නිර්මාණය කළේ කාටද? කවුද? කුමක් සඳහාද? කුමන මාධ්‍යකින්ද යන්න විමසීමෙන් මාධ්‍ය සංදේශයේහි සම විෂමතා විචාරයට ලක් කරන්න පුළුවන්. එතකොට සංදේශය කියලා කියන්නේ මොකක්ද? හරිද? එතකොට සංදේශයක් කියලා කියන ප්‍රවෘත්ති ඩිංගක් වෙන්න පුළුවන් නේ. අහවලාට පොල්ලෙන් ගැහුවා කියන එක සංදේශයක්. අහවලාද මේම කරා කියන එක සංදේශයක්. එතකොට පාලකයෝ රටින් පැන ගියා කියන එක සංදේශයක්. එතකොට ජනතාව අතර උද්ඝෝෂණ කරා කියන එක සංදේශයක්. ඒ කියන්නේ මැසේජ් එකක් කියන සංදේශය සමානයි මැසේජ්. එතකොට තොරතුරක්. එතකොට හැබැයි මේ සංදේශය කියලා කියන්නේ තොරතුරම නෙමෙයි. තොරතුරු මූලාශ්‍රය. දැන් අපි කියමු අර වෙඩි තිබ්බ එක්කෙනෙක්ට මැරුණානේ. ඒ මැරිච්ච කෙනාගේ සිද්ධිය එදා මතකයිනේ. ඒ සිද්ධිය තමයි මූලාශ්‍රය. තොරතුරු මූලාශ්‍රය. හැබැයි ප්‍රවෘත්ති වල යන එක තමයි සංදේශය වඩපත්. ඒක තේරුම් ගන්න. ගස් ලැබු ගහක් හොඳ බිමට එන ගම්ම ගස් ලැබු හැදලා අටපට්ටමට දැන් කියන අටපට. මූලාශ්‍රය මොකද්ද? ඒ ගස් ලැබු ගහේ කතාව. ඒගොල්ලෝ ඉදිරිපත් කරන අපිට දෙන කන්ටෙන්ට් එක තමයි සංදේශය වඩපත්. හරිද? එතකොට ඒක හදලා මේ පොටලා වුව කරලා දෙන එක. එතකොට මෙන්න මේ වගේ දෙයක්. එතකොට සංදේශය කියලා කියන්නේ අපිට ඕන දෙයක්. කවියක් වෙන්න පුළුවන්, ගීතයක් වෙන්න පුළුවන්, නාට්‍යයක් වෙන්න පුළුවන්. කෙටි කතාවක් කියන මාධ්‍ය තුලින් කියන මොනවද? කෙටි කතාවක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා. ඉතින් මේ මාධ්‍ය කියලා ගත්තට පස්සේ අපි ගොඩාක්ම ගන්න ටීවී එකනේ. රේඩියෝ එකක් ගන්න පුළුවන්. එතකොට පොතපත පත්තරයක් ගන්න පුළුවන්. ඕන එකක් මාධ්‍යනේ. ඒවා. විශේෂයෙන් පත්තරේ පුවත්පත. මොකද ඒක ජනමාධ්‍යයක්. එතකොට දැන් ඔන්න සංදේශය කියන කතාව හරි. ඊට පස්සේ එය නිර්මාණය කළේ කවුද ටාගට් කරන්නේ? දැන් මේ සංදේශය අපි ටාගට් කරන්නේ අවුරුදු 30 35 අතර ඉන්න යෞවනියන්. එතකොට 35 40 අතර ඉන්න ගෘහණියන්ට මේ සංදේශය අපි ලබා දෙන්නේ. එතකොට අන්න ඒ වගේ ටාගට් කරන්න ඕන නිර්මාණය කළේ කාටද කියන එක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. කවුද මේක නිර්මාණය කරලා තියෙන්නේ? මොන පදනමකින් කවුද? කුමක් සඳහාද? කවුද කියන්නේ කවුද මේක නිර්මාණය කරලා තියෙන්නේ කියන එක කුමක් සඳහාද කියන්නේ මොකද පදනම? මොකකටද මේ හදලා තියෙන්නේ? මේක මොකද්ද මාධ්‍ය? මේක දෙන දැන් මාධ්‍ය Facebook ද, YouTube ද, Zoom ද, එහෙම නැත්නම් WhatsApp ද, එහෙම නැත්නම් වෙන මොකක් හරි එකකින්ද, ටීවී එකකින්ද, රේඩියෝ එකකින්ද, පත්තරෙන්ද ඒකත් අපිට අවබෝධයක් තියෙනවා. එතකොට අපි බලමු එකින් එක. දැන් මේ අහන්නේ මාධ්‍ය තුළ පවතින සංදේශයන් දැනුම ආකල්ප විශ්වාසයන් අත්දැකීම් මත මාධ්‍ය අර්ථ නිරූපණය වෙනවා. එතකොට මාධ්‍ය අර්ථ නිරූපණය වෙන්නේ ඒකේ තියෙන සංදේශයන් පිළිබඳව. දැන් අපි ගත්තොත් ටීවී එකේ ටීවී එක ගත්තොත් ඒකේ අපි ගමු ITN ඒ මාධ්‍ය channel එක ගත්තාම ඒකේ තියෙන දැනුම ආකල්ප කුසලතා මත එයාලට දෙන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේ තමයි අපි ස්ථාන දීලා තියෙන්නේ. අපු මේගොල්ලෝ නම් මේක අපු මේගොල්ලෝ මෙහෙමයි. ඒක තමයි මේ කියන්නේ. Facebook ගත්තාම දැන් Facebook එක සම්පූර්ණයෙන්ම ගත්තත් ඒකේ යම්කිසි තත්වයක් තියෙනවා. ඒක. එතකොට ඒකේ යන විදිහ කරන දේවල් ඒ විදිහ බලපුවාම අපිට තේරෙනවා මේකේ තියෙන සංදේශ දැනුම ආකල්ප විශ්වාස අධ්‍යක්ෂින් මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේක මොකද්ද කියන්නේ කියන එක. මොකද්ද
මාධ්‍ය සංදේශ තුළ පවත්නා වචන පින්තූර සහ ශබ්ද පෙළ ටෙක්ස් වෙනවා උපපෙළ යනුවෙන් හඳුන්වන්නේ සංදේශයේ සැඟවුණු සහ යටින් පවතින අර්ථය සබ්ටෙක්ස් කියන්නේ. අපිට නිරන්තරයෙන්ම තියෙන්නේ මාධ්‍යයක දකින්න තියෙන ටෙක්ස් එක. අපිට ගිය පෝස්ට් බලාගෙන යද්දි ටෙක්ස් තමයි පේන්නේ. හැබැයි යට අරමුණ සබ්ටෙක්ස්. මේ රූපවාහිනී මාධ්‍යය ගත්තත් ඒකම තමයි. සංදේශය රූප ශබ්ද හෝ ලිඛිත කතික වචන ඡායාරූප චිත්‍ර සටහන් ලාංඡන නිර්මාණ සංගීත ශබ්ද මගින් නොපෙනෙන අර්ථ දැකගත හැකි ඒවා හඳුනා ගැනීම වැදගත්. එතකොට අපි දකින්න ඕන ගත්තාම එක නිල් පාට පරිසරයකයි පෙන්වන්නේ. ඇයි ඒක මෙහෙම මෙන්න මේ වගේ දේවල්. දැන් උදාහරණයකට දැන් අද ඉපදිච්ච කෙනෙක් ඔන්න දැන් ටී බලන. අද ඉපදිලා තියෙනවා. ටී බලන්න බෑ. අපි උපකල්පනය කරලා මෙන්න කතා කරමු. එතකොට දැන් එයා කාක්කෙක් යනවා දකින්නවා අහවල් මේ කෙනාගේ රැළියේ. හරිද? රැළියක කාක්කෙක් අරන් යනවා. දැන් ඔන්න ලොකු කාක්කෙක්. ඒ අහනවා ඇයි ඔය කාක්කෙක් අරන් යන්නේ? අද ඉපදිච්ච කෙනා. පසුබිමේ කාක්කෙක් කියනවා. අපි මුළු රටක් දන්නේ නැද්ද? ඇයි කියලා දන්නවා. එතකොට මුළු රටම මේක දැනගෙන හිටියට තව කෙනෙක් නොදන්නව වෙන්න පුළුවන්. දැන් පිටරට සුද්දෙක් ඇමරිකාවේ සුද්දෙක් හිටනවා ලංකාව කියලා ගහපුවම මොකක් කර ගොම්බිලි සෑය හරි මොකක් කර හොයන්න මිනිහා ඇවිල්ලා ගහපුවම ලංකාව ශ්‍රී ලංකා ක්‍රයිසිස් ඉකොනොමික් ක්‍රයිසිස් කියලා දැන් වැටෙනවා උඩින්ම ඒකනේ දැන් එන්නේ. ගියා බැලුවා මේ කාක්කු අරන් යන්නේ හැමෝම කාක්කු දාගෙන ඉන්නවා අරන් යනවා. එහෙම. ඇයි එයා හොයනවා මේකට හේතුව. මොකද එයා ඊපස්සේ හොයාගන්න. ඉතින් ඒ කියන්නේ ඒක පසුබිමේ තියෙන මොකක් හරි ලාංඡනය. ඒතර මෙතන මොකක් හරි මගේ තිබ්බනම් ඔයාලට හිතෙනවා මොකක්ද මේ හැමදාම පේන පිටත. එහෙම. එතකොට සංගීත වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට පසුබිම වාදනය. එතකොට තව කාටුන් ගත්තට පස්සේ ඒවල තියෙන මොනවා හරි ඒ දේවල්. මෙහෙම. දැන් ගොඩාක්ම ඔක දෙන්නේ දැන් සන්ලයිට් ඇඩ් එක ගත්තාම සන්ලයිට් කහ පාටයිනේ. සන්ලයිට් තියෙන වර්ග කීපයක්. ඒකේ දම් පාට, ඔය කීප පාට තියෙන රෝස් පාට. එතකොට සන්ලයිට් කහ පාට එක නා. ගෑනු ඒකේ ඉන්න ගෑනු කට්ටිය ඔක්කොම අඳින්නේ කහ පාට. ඒගොල්ලෝගේ බකට් කහ පාටයි. ඒගොල්ලෝගේ කුඩ කහ පාටයි. ඒගොල්ලෝ ඒගොල්ලෝ යන ඒ කියන්නේ හැම තැන වාහනයි හැම දේවල් පරිසරය කහ පාට කරනවා නම් පුළුවන් කරනවා. එතකොට බලන්න සිග්නල් එකේ වැඩි බහුතරයක් නියෝජනය කරන සුදු. මේ නිල් අනිත් පැත්ත සුදු. එතකොට සිග්නල් එකේ ඇඩ් එකේ එයා අඳින ඇඳුම් වල හැමෝම සුදු සහ නිල් කියන වර්ණ දෙකෙන් තමයි යන්නේ. එතකොට තව ඇංකර් ඇඩ් එක බලන්න. ඇංකර් වල නිල්නේ ගොඩක් තියෙන්නේ. නිල්ම තමයි අර යා දැන් සාරියත් නිල් ළමයිනුත් නිල් ඔක්කොම නිල් ලානි ඒකට තියෙන පාට. එතකොට මෙන්න මේ බුදු පිළිමයට පිටිපස්සේ තියෙන වාගේ ෆොටෝ එකේ පිටිපස්සට තියෙන පාට වගේ නිලක් තමයි තියෙන්නේ. එතකොට දැන් ඔන්න ඔහොම ඇයි බෑග්ග්‍රවුන්ඩ් වල එන්නේ? ඒ තමයි අපි ඔළුවට කියනවා මෙන්න ඇංකර් එක. එතකොට ඇංකර් එකම තමයි. ඇංකර් එක ඇතුලේ ගියා වගේ අපි. හරිද? එතකොට ඕකට තමයි කියන්නේ මාස් සංදේශ ප්‍රවාහන වචන බින්දුර සහ ශබ්ද පෙළ. sorry. ඒක උඩ කතා කරපු එක. මොකද අපි කිව්වේ සංගීත ශබ්ද මගින් නොපෙනෙන අර්ථ තියෙනවා කියන. ඒක තමයි නොපෙනෙන අර්ථ. ඊට පස්සේ තව තියෙනවා ගොඩක් ඒවා තියෙනවා. දැන් ගත්තාම සමහර ඒවාලේ දැන් ඔය වගේ පොඩි ඒවානේ කතන්දරනේ එහෙම නෙවෙයි ලොකු අර්ථ තියෙන ඒවා තියෙනවා. දැන් අපි ගත්තොත් චිත්‍රපටියක් තිබ්බා. ඒ චිත්‍රපටිය විනාඩි මං හිතන්නේ 8ක් වගේ 15ක් වගේ තිබ්බ චිත්‍රපටිය. 15ක් 20ක් වගේ. ඉතින් මේ විනාඩි 20 පුරාම පෙන්නලා තියෙන සිවිලිමක්. අහලා ඇතිව කතාව ඔයගොල්ලෝ. සිවිලිමක් පෙන්නලා තියෙන. එතකොට මේ සිවිලිම ඔහොම තියෙන. කොටු සිවිලිමක් කොහොම තියෙන. කොහොම තියෙන ඉතින් මිනිස්සු බලාගෙන ඉන්නවා දැන්. චිත්‍රපටි හෝල් එක හොඳ චිත්‍රපටියක්. ඊට පස්සේ විනාඩි 2 ගියා 3 ගියා 5 ගියා දැන් මිනිස්සු බලන් ඉන්නවා දැන් වැටේ මොනවා හරි එකක් පුදුම කළා හරි මොනවා හරි වැටේ. එහෙම බලන් ඉන්නවා නෑ විනාඩි 15ක් විතර ගියා මිනිස්සු ටිකට් එක ගත්තට දැන් එන අවුල් අර ගෝණි එළුව බලන්න ගියා වගේ එළියට ගිහින් කියන්නත් බෑනේ අපි ගෝණි එළුව බලලාවා කියලා. එතකොට අහලා තියෙනවනේ කතාවනේ ගෝණි එළුවා කියලා අපේ පැත්තේ මිනිස්සු එහෙම බලන්න ගියා කියලා කියනවා. එතකොට එක පැති වල කට්ටිය ගියා කියන්නේ. ඉතින් ගෝණි එළුව බලන්න මිනිස්සු වගේ ගියාලු. ගියාට පස්සේ මොකක් හරි ලොකු මේකකට ඇතුළට දාලා ගෝණි එළුවා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ වගේ ගෝණි එළුවා ගැන ගෝණිය එලාගෙන යනවා බිම. ඉතින් ඒ වගේ අරකිට මිනිස්සුන්ට බලන්න
උඩට කැමර එක අල්ලගෙන ඉන්නවා. ඒකම 15 ගියා. 18 15 16 17 වෙනි විනාඩියට ගියා මිනිස්සු කසුකුසු ගෑවා. ඊට පස්සේ ඔන්න කැමර එක දැන් මෙහෙට එන්න ගන්නවා. එහෙම ටිවීටරේ. ඒතකොට කට්ටිය දැන් කසුකුසු ගාන එක නතර කරා. ඊපස්සේ බැලාගෙන ඉන්න හොඳට. මොකක් හරි දැන් වෙයි. වෙනවා 19 වෙනි විනාඩිය 20 වෙනි විනාඩිය දැන් මෙහෙම ඇවිල්ලා ඇඳකට කැමර එක අල්ලනවා. ඒ ඇඳේ ඉන්නේ පැරලයිස් වෙච්ච උඩ බැලි අතට විතරක් බලන් ඉන්න පුළුවන් රෝගියෙක්. එයා අවුරුදු 10ක්ද 15ක්ද ඒ ඇඳේ ඒ විදිහටම ඉන්නවා කියන එක යටින් කරකින් දාන්න නැති ඉන්නවා කියන එක. දැන් බලන්න අන්න අර බෑග්ග්‍රවුන්ඩ් එක මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබිච්ච කතාව. සිවිලි මක් ඔව් සර් කරන්ට් එක නම් ගියා සර් මේ දැනට නම් මොකුත් මේ ගැටලුවක් නැහැ සමහර විට කට්ටියක් දන්නේ නැහැ සර් හරි අපි කරගෙන යමු. හරි සර් ඔව් එතකොට දැන් ඔන්න ඔහොම එකක් තියෙනවා. හරිද? ඒක තමයි කියන්නේ වටේ තියෙන අදහස්. ඒව තමයි මේකේ කියන්නේ. එතකොට ඔන්න ඒක ඉවරයි. ඊට පස්සේ මාධ්‍ය සංදේශ නිර්මාණකරුවන්ගේ වටිනාකම තීරණය කරනවා. මාධ්‍ය සංදේශය නිර්මාණකරුවන්ගේ වටිනාකම් මත තීරණය කරනවා. නිර්මාණකරුවාගේ වටිනාකම මත මාධ්‍ය සංදේශය. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ජයන්ත චන්දසිරි තමයි ඒක ලියන්නේ. සමල සන්දවනිය ජයන්ත චන්දසිරිගනේ. එතකොට අශෝක හඳගමගේ අක්ෂරය චිත්‍රපටය. එතකොට දැන් අන්න නිර්මාණකරුවා ඒ වගේ මහා දැවැන්තෙක්. එතකොට මේ දනුබස්නාමාන එහෙම ජයන්ත චන්දසිරිගේ 13 දැන් ඒ වගේ. ඒක නම් වේදිකා නාට්‍යයක්. එතකොට දැන් ඔන්න මේවා නිර්මාණය කරාට පස්සේ ඒ වලට දෙන්නේ අර ඒක තව ඔන්න කාරණයක්. අපි ඒකත් දැනගෙන ඉන්න ඕන. ඒ එකත් දැනගෙන ඉන්න ඕන ਵਿਚාරයට. තව එකක් මාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ ජනතාවගේ පූර්ව අත්දැකීම් උකහාගෙන මම අරකට එකක් කියන්නම්. දැන් ඉස්සලා කියපු එකට දැන් ඔන්න එක්කෙනෙක් ලියන සුපිරි ගණේ කතාවක්. ලියලා ඒක පබ්ලිෂ් වෙලා යන මුළු ලෝකෙම යනවා. ලංකාවෙ ගිහලා පිටරටවල පෙන්වන තත්ත්වයට එනවා. ඒ තත්ත්වයට ආපු මේ යකා ලියපු නිර්මාණකරුවා දෙවෙනි පාර ලියන එක මිලූ හරකෙට තේරෙන්නේ නැති මහා ගොන් කතාවක්. හැබැයි උණු කැවුම් වගේ විගේන. ඇයි අර පරණ එක වෙච්ච හින්දා. එහෙම ඒවා වෙනවා. ඉතින් අපිට තියෙන්න ඕන ਵਿਚාරයක් අනේ ෂෝක් ඒ වගේම මේකත් කියලා එනවා. මම දැකලා තියෙනවා සමහර කවි ඔය කට්ටිය ඉන්නවා. ලියන කට්ටිය යාලා ලියන හැම එකම හොඳයි කට්ටිය ෂෙයා කරනවා. හැම එකම. එහෙම වෙන්න විදිහක් නැහැ. එතකොට මේ මිනිසුන්ගේ තීරණේ තියෙන අරකට හොඳ වුණා නම් මේකත් හොඳ වෙනවා කියන අදහස. මාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ ජනතාවගේ පූර්ව අත්දැකීම් උකහාගෙන ඉදිරිපත් කරන ඒවා බොහෝ විට අනිවාර්යයෙන්ම එවිට ඒවා ජනතාවට සම්පූර්ණ ඉක්මනින් සිද්ධ වෙනවා. එතකොට අනිත් එක තමයි මිනිස්සු දිහා හොදට මේ කට්ටිය බලන. ගිහිල්ලා සංදේශ හදන්න ඉස්සෙල්ලා බලන. නාට්‍ය ටෙලි නාට්‍ය ඒකාංගික එතකොට ඔය මේවා මේ මොනවාද මේ මෙගා නාට්‍ය එතකොට චිත්‍රපටි එතකොට මොනවාද විශේෂයෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් මේ සංදේශ එතකොට විවිධ ප්‍රෝග්‍රෑම් එතකොට දැන් මෙන්න මේ වගේ දේවල් හොඳට නිරීක්ෂණය කරලා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඒ වලට ගහන්න පුළුවන් ඒවා පාරන්න පුළුවන් ඒවා චුට්ටක් ඇතුළට මෙහෙම දාලා හොඳට කරකවලා ගන්න පුළුවන් කොල්ලන්න පුළුවන් එව්වා තමයි හදන්නේ. හරිද? ජනතාවගේ අත්දැකීම් උකහාගෙන තමයි හදන්නේ. ඒකත් අපි තේරුම් ගන්න යරගෙන ඉන්න ඕන. ඒකට අපි අහුවෙන්නේ නැහැ. මාධ්‍ය තුල ඉදිරිපත් කරන බොහෝ සංදේශ නිර්මාණය කර තැනැත්තා කවරෙක්ද යන්නත් මාධ්‍ය සංදේශ ලබා දෙන අදහස් මොකද්ද යන්නත් අපි තේරුම්ගෙන තිබීමෙන් එයින් ඇතිවන බලපෑම අවම කරගන්න. ඒක නිර්මාණය කළේ කවුද? එයා ඇත්තටම ටාගට් කරලා තියෙන කවුද? මේක. දැන් ඔය කිනිමක් ගියානේ මම දැන් යනවාද කොහෙද? කෑල්ලක්වත් බලලා නැද්ද? නැත්තරමට නෑ. හරිද? ඒකෙන් තම මට කියන්න උදාහරණ නෑ. එතකොට හරිම අපිරියයි. එතකොට නිකන් අවුරුද්දක් තිස්සේ මස් තුන් වෙච්ච ඒ වගේ අපුලක් තියෙනවා මට ඒ කතාව. එතකොට ඒ තියෙන කතා ඒවා ගත්තාම මේ ඒවා මේ කා සඳහා මොකකටද කියන එක තේරෙනව නේද? ඒ තේරුණාම ඒක අයින් කරන්න. කෝපි කඩේ හදලා තියෙන එදා තිබිච්ච එක ඕකමයි ඒක වැඩ. ඒවා අයින් කරන්න පුළුවන් අපිට. හරි පහසුවෙන් අයින් කරන්න පුළුවන්.
කා සඳහාද මොකක් අරමුණ කරගෙනද කියන එක අපි අඳුරගත්තොත් ਵਿਚාරයේදී අපිට පුළුවන් ඒක පහසුවෙන්ම කළමනාකරණය කරගන්න. තව ඒවා තියෙනවා. හොඳ ඒවා තියෙනවා. හොඳ විදියට හදපුවා කා සඳහාද මොකකටද කියන එක අපි තේරුම් ගන්න. දැන් උදාහරණයකට අපි ළමා චිත්‍රපටියක් බල බායිනවා. ලංකාවේ චිත්‍රපටි කලාව ඉවරයි. ඉතින් ඒක ළමයින්ටනේ හදලා තියෙන්නේ. අලිපැටියෝ ගෑයිම චිත්‍රපටි බල කියන ලංකාවේ චිත්‍රපටි ඉවරයි. මෙහෙම චිත්‍රපටි හදන්නේ. මේ බලන්නකො මේ ආලියා ඉන්න හැටි, මේ ළමයි ඉන්න හැටි, මේ ළමයි ඩාට රපාන හැටි. කියන්න බෑ. ඒක ළමයින්ටනේ හදලා තියෙන්නේ. ළමයි බඩ අල්ලගෙන hina වෙයි. ළමයින්ට හදලා තියෙන්නේ. එතකොට එහෙම බෑ. එතකොට අනේ අපි ලංකාවේ එකයි වෙලා තියෙන්නේ. ළමයිව මමත් කාලයක් හිටියා. ඒ වුණාට මට තේරුණා මේ ළමයින්ට මේ හදලා ඉන්න උන් ෆීලින් එක උන්ට තියෙනවා නම් එච්චරයි. එතකොට දැන් අර මේ ඒක අපි බලාපොරොත්තු වෙනවා නළුවෝ වුණත් මේ ළමා චිත්‍රපටයක අර සාමාන්‍ය චිත්‍රපටයක ඉන්න මේ වැඩිහිටියන් බලන චිත්‍රපටයක ඉන්න නළුවා ඒකේ විදග්ධ චරිතයක් වෙන්න ඕනේ නෝ වරසාර විදිහට ඉන්න ඕන චරිතය කියලා නෑ. ඒ ළමා චිත්‍රපටයේ ආ ඉන්නේ මේ විදිහට. එහෙම. හරිද? ඒක අපි තේරුම් ගන්න. අන්න එතකොට අපිට පුළුවන් මේක කළමනාකරණය කරගන්න. මාධ්‍ය බලගතු වූ සංස්කෘතියක් තරමට හොඳ එතන මට විතරයි තියෙන්නේ තරමට පත්වී ඇත්තේ මේ හේතුව නිසා. චිත්තාවේග බලපෑම් වැඩි දියුණු කිරීම සඳහා මාධ්‍ය හැසිරවිය හැකි අතර චිත්‍රපටි රූපවාහිනී නාට්‍යවල තිර රචන ශක්තිමත් කිරීම සඳහා විවිධාකාර භාවිත සිදු කරනවා දැක්වෙන්න පුළුවන්. එතකොට අපිට දකින්න පුළුවන් මාධ්‍ය විශාල ආධිපත්‍යයක් සමාජයේ පතුරවගෙන තියෙනවා අනිවාර්යයි ඒක කතාව චිත්තාවේග බලපෑම් වැඩි කරලා තියෙන තප්පරයකට තප්පරයක් චිත්‍රපට රූපවාහිනී නාට්‍යවල තිර රචන ශක්තිමත් කිරීම සඳහා විවිධාකාර භාවිතයන් ඒගොල්ලෝ සිදු කරනවා. නළු නිළියෝ ටික අවුරුද්දක් විතර නාට්‍ය පෙන්නන නළු නිළියෝ ටික ගමට ඇවිල්ලා එකේ ගමින් ගමට කියලා ඒගොල්ලෝ ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරනවා නළු නිළියෝ. ඉතින් ඒ වගේ හරි භාවිතයන් විවිධ දේවල් මේ සල්ලි දෙනවා ඒ වගේ දේවල්. මාධ්‍ය සංදේශ ආධිපත්‍ය ඊළඟට අපි කතා කරන්නේ. මාධ්‍ය සංදේශ ආධිපත්‍ය කියලා කියන්නේ සමාජ සංස්කෘතික වටිනාකම් හා චින්තන කෙරෙහි බලපවත්නා මාධ්‍ය බලය. ඒ කියන්නේ මාධ්‍ය සංදේශ ආධිපත්‍ය මුළු සමාජයේ මිනිස්සුන්ගේ සියලු එදිනෙදා ක්‍රියාවලියට චින්තනයට සිතවිලි දාමයට කරන දැවැන්ත බලපෑමට තමයි අපි කියන්නේ print out අරගෙන තියනවා නම් ඒක ලියාගත්ත ප්‍රශ්නයක් නෑ සමාජයට කරන දැවැන්ත බලපෑම කියලා ලියාගන්න. ඒ ටියුට් එකේ මෙතන ලියාගන්න. සමාජයට කරන දැවැන්ත චින්තනමය බලපෑම. සිතුවිලි වලට කරන බලපෑම. සිතුවිලි වලට කරන බලපෑම තමයි මේ කියන්නේ. ආධිපත්‍ය. රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත සංගරා අන්තර්ජාලය කියන ඔක්කොගෙම මේක වෙනවා. මේක මිදෙන්න බෑ. ඒකනේ අර ජනාධිපතිවරයාට යන්න වර්තමාන ජනාධිපතිවරයාට යන්න කියපු එක හදපු කොල්ලා. ඒ ළමයා අපේ කැම්පස් එකේ කෙනෙක්. එතකොට ඒ කෙනාව ළමයාව අත්අඩංගුවට ගන්න තත්ත්වයට ආවනේ. එහෙනම් බලපෑම වැඩි. සමාජයට කරන බලපෑම වැඩි කියන හොඳටම තේරෙනවා. එතකොට එහෙනම් මොනෝක තමයි කියන්නේ. චින්තනයෙන් එතන චින්තනයක්නේ සමාජයට මුහු කරේ. මාධ්‍ය සංදේශ බොහෝ දුරට ගොඩනැගෙන්නේ දේශපාලන ආර්ථික බලපැවැත්ම වැනි කේන්ද්‍රයන් මැද කියන ආර්ථිකය සහ දේශපාලනය කියන මෙන්න මේ දෙකත් එක්ක තමයි මාධ්‍ය තියෙන්නේ. ධනේශ්වර ආර්ථිකය ඔස්සේ මාධ්‍ය සංදේශය යන්න ගොඩනැගෙන අතර ඉන් ඇති කරන්නේ ඔවුන්ගේ දෘෂ්ටිවාදය බෙදා හැරීම. ඔන්න තව කතාවක්. දැවැන්ත කතාවක් මේ තමයි. දේශපාලනය තියෙනවා අපි කිව්වා රටක හතරවෙනි බලාධිකාරිය මාධ්‍ය කියලා. විධායකය, අධිකරණය, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, මාධ්‍ය හතරවෙනි බලය. එතකොට මෙතන තියෙන්නේ හතරවෙනි බලය අල්ලගන්න. පාලකයෝ. පාලකයෝ කියන්නේ බොහෝ විට දේශපාලකයෝ. දේශපාලකයෝ අල්ලගන්නවා හතරවෙනි බලය සහ මාධ්‍යත් රිංගනවා මෙන්න මේ ඒගොල්ලොන්ගේ තියෙන මේ කතන්දරේ වාසියෙන් ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්න. අරගෙන එයාලගේ තියෙන දේවල් ඒගොල්ලෝ අරගොල්ලෝ හරහා කරගන්න. අරගොල්ලොන්ගේ දේවල් මේගොල්ලෝ හරහා කරගන්න. ඉතින් මාධ්‍යයි දේශපාලනය කියන ගහට පොත්ත වගේ. තකට තක වගේ තමයි ඉන්නේ. ඒකනේ කොච්චර බැන්නම් කොච්චර මේවා කරා. ප්‍රවෘත්තිවලදී අමු කැපෙන්න බයි.
පාලකයන්ට බයිනවා මන්ත්‍රීවරුන්ට බයින හැබැයි ඒගොල්ලෝ ගෙනාලා බෝල් ගහනවා පකට් වලට බෝල් දානවානේ වැඩසටහන් වල මොකද්ද අර මොනරේ මොකෙද එකක් ඉන්න නාලිකාවක් තියෙන ඕකේ මහ කස්සඩම වැඩසටහනක් කරනවා ඒකේ කරන්නේ මොකද්ද ඒකේ කරන්නේ ගෙනල්ලා මේ උන් ටික ගෙනල්ලා උයනවා උන්ට බයින ප්‍රවෘත්ති වල කරපු අක්‍රමිකතා නමනා කියන ඉතින් උන් නෙමේ එතකොට කියන අපි පෞද්ගලිකව තරහක් නැහැ දේශපාලන අර්බුදයක් තියෙනවා මං කියන්නේ දැන් දේශපාලන අර්බුදේ හුළඟට වෙන එකක් අර මිනිස්සු නෙමෙයිද කරන්නේ එහෙනම් ඉතින් හැබැයි මේවට වග කියන කෙනෙක් නෑ ඒකත් හරි ෂෝක් කතාවක් අපි පෞද්ගලිකව දැන් ඔය මම දැක්ක වාමාංශික ව්‍යාපාරයේ ගස්ගෙම්බු ටික කියනවා අපි පෞද්ගලිකව එතුමත් එක්ක තරහක් නෑ හැබැයි අපි දේශපාලනිකව තරහ එහෙනම් දේශපාලනිකවම තමයි හිරිය දාන්නේ පෞද්ගලිකව නෙමෙයි පෞද්ගලිකව ගිහිල්ලා බල්ලා එනවා අනේ ඔයා පව් අපි ඉතින් දැම්ම නේද දේශපාලනය දැම්මේ ගණන් ගන්න එපා. එහෙම කියන්නේ. එවුව මේ ගොන් කතා. මේ මිනිහා බලපාන. ඒ මිනිහාගේ ඒ මිනිස්සයා තමයි ඒක කරන්නේ. එහෙනම් එයා වග කියන්නේ. එතකොට මේ කියන්නේ දේශපාලනය රිංගල තියෙන මාධ්‍යයක්. මාධ්‍ය රිංගනවා දේශපාලනයක්. මේ දෙක එකට එකතු වෙලා යනවා ගමන. එහෙම නැති ඒවත් තියෙනවා. ඉඳලා හිටලා. එතකොට මෙන්න මේක අපි තේරුම් ගන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? ආන් ඒ චින්තනය බෙදෙනවා සමාජයට. මේ චින්තනය. මෙන්න මේ චින්තනය බෙදාගෙන යනවා. මිනිස්සුන්ට අහුවේ. හරිද? බහුජාතික සමාගම් වලින් මේ මනාව සිදු කරන අතර බහුජාතික සමාගම් මීළඟට කරනවා මාධ්‍ය හරහා එයාලගේ එක තමයි හොඳ මේක. එයාලගේ එක තමයි ගන්න ඕනම. එයාලගේ එක තමයි මේ ඒකෙන් තමයි ආගම සුරකින්නේ. ඒකෙන් තමයි සංස්කෘතිය සුරකින්නේ. අපි නැත්තම් උඹලගේ සංස්කෘතියත් ඉවරයි. අපි තමයි දුප්පත්කමත් උඹලගේ රටේ නැතිද. ඔන්න ඕක බහුජාතික සමාගම් වලින් හද. උදාහරණයකට පන්සල් හදලා දෙනවා. බහුජාතික සමාගම් ගිහිල්ලා මොකේද කොසොම් පෝයට සඳගිරි සෑයේ මේ මොකේද මේ අම්බස්තල චෛත්‍යයේ මිහින්තලේ ලයිට් දානවා දාන්න ඇති ආයතනය මොකක්ද කියලා එක්මනේ එතකොට ඒක බහුජාතික නෙමෙයි ලංකාවේ දේශීය එකක් ඉතින් කෝක සම්මුණත් එහෙම තමයි අපි තේරුම් ගන්න ඕනේ බහුජාතික සමාගම් මේ මනාව සිදු කරන ඇමරිකාව හොලිවුඩ් චිත්‍රපට ඔස්සේ ඉන්දියාව බොලිවුඩ් චිත්‍රපට ඔස්සේ මේක සිදු කරනවා ඒගොල්ලොන්ගේ ජාතිකත්වය ඒගොල්ලොන්ගේ දේශීයත්වය ඒගොල්ලොන්ගේ අනන්‍යතාවය ඒගොල්ලොන්ගේ චිත්‍රපටි තරහා එනවා ඇමරිකා චිත්‍රපටි වල බොහෝ විට ඔය මිලිටරි චිත්‍රපටි වල අවසානට ඒගොල්ලෝ තමයි එක ඒගොල්ලෝ පරාද කරන කවුරුත් නැත කියන එක පෙන්නනවා ඉන්දියාව වල බිමේ කොහොම කෑවත් පාකිස්තාන හොඳට අල්ලගෙන දුන්නත් ඉන්දියාවට ඉන්දියාව ඒකෙදි පෙන්නනවා චක්දේ ඉන්දියාව තමයි හැමදාම දිනන්නේ කියලා කොඩිය වණන එක ඒගොල්ලෝ පෙන්නනවා. ඒගොල්ලෝ ඒක එහෙම කරනවා. ඉතින් ඔන්න ඕක අපිට ඒක කාන්දු කරනවා. ටික. ඇමරිකා ෆිල්ම් මිලිටරි ෆිල්ම් 5ක් විතර බැලුවොත් ඇමරිකාව තමයි ගහන්නේ හැම එකටම වගේ අදහසක් එනවා. එතකොට ඒගොල්ලෝ ඒක හරහා කරනවා. ඉතින් අපිට මේ දෘෂ්ටිය තමයි තියෙන්න ඕනේ මේ කරන්නේ බොරුව කියන එක. දැන් කාලෙක ඉඳන් හදලා තිබිච්ච එකක් තමයි රුසියාව ඇවිස්සුනොත් ඉවරයි දෙනවා ෂොට් එක දවස් 10න් අල්ලනවා කොහෙද දවස් 50ක් ගියා අල්ල ගන්න පුළුවන් වුණා දැන් 60ක් 70ක් ගියා ඒක නම් සාම තාකච්ඡා නම් මනම් තිබ්බා කොහොම හරි අල්ලන්න බෑ එහෙම ඒ ඔය කියන තරම් අනම්මනම් එහෙම නෑ ඒවල ලෝකෙටම ගහන්න පුළුවන් කිව්වා ඒක මේකෙන් දෙකෙන් එහෙම බෑ එතකොට හැබැයි මොකද උනේ හැදුවා මතය හැදුවා එයා කොහොමද හැදුවේ මතේ පුටින් හැදුවා හැමදාම මේවා තිබ්බා අර මොනවාද පෙරට තිබ්බා යාලගේ යුද්ධ අභ්‍යාසනේ ඒ වලින් හැදුව ඔළුව මිනිස් ලෝකෙ මිනිස්සුන්ගේ ඇමරිකාවේ හැදුව ඔළුව ගහයි හැමෝටම කියලා. හැබැයි මේ ඇත්ත නෙමෙයි. ඒ අපිට ਵਿਚාරය තියෙන්න ඕන. හරිද? එතකොට අපි මාධ්‍ය පැත්තෙන් කතා කරපුවාම බහුජාතික සමාගම් මේ වගේ කරනවා. මේවා තුළින් ලබා දෙන යටි අර්ථය පිළිබඳව අවධානය යොදීමෙන් සහ විචාරයක් ගොඩනගා ගැනීමෙන් මීට අනුගත වීම නැති වෙන බලපෑම අවම කරගන්න පුළුවන්. අපිට මේක තේරුම් ගන්න ඕන මෙන්න මේ නාට්‍ය පෙන්වන්නේ මේකට. මෙන්න මේක දාන්නේ මේකට. චිත්ත නිවන කතාව වෙසක් පොයේ දවසේ යන්නේ බගයිට කියවෙනවා. එහෙම මොකක් හරි එකකින්. එතකොට මේ අවල් හඳුන් කුරු වලින් තමයි බණ කියන්නේ. එතකොට ඒ කියන්නේ හඳුන් කුරු අනුග්‍රහය. මේ එතකොට එහෙම ගන්න එක හොඳ නැහැ. එතකොට එහෙම ගන්න එක අපි දන්නවා හොඳ නැහැ කියලා. අනේ අරකට හැබැයි අපි මොකද්ද වෙන්නේ අපිට?
අනේ ඉතින් හාමුදුරුවන්ට පිරිකරක් හරි දෙන්න ඔය ආයතනයේනේ පිටපත් උනේ ඒකේ අධිකාරීතුමානේ තරහනේ ෂෝ හරක් නිදහස් කරනවා. ඉතින් හරක් නිදහස් කරන්න පුළුවන් නේ උන්ට 365 දවස්. ඇයි පොයට විතරක් නිදහස් කරන්න ඇවිල්ලා පේන්න සමාගම. එහෙම ඕනේද? එහෙම ඕනේ නැහැ. හැබැයි මොකද්ද මේ කරන්නේ? මාධ්‍ය කැමරා 10ක් විතර වටේට ගහගෙන හරකාගේ හැම පැත්තම පේන්න අරගෙන හරකා නිදහස් කරන්න පුළුවන්. මේ පාරේ යනවා හරකා අරගෙන මේ මිනිස්සයා මේ ඔම ඉන්නවා අපේ ආයතනයෙන් සල්ලි දෙනවා. හරකා නිදහස් කරලා දුප්පත් මිනිස්සෙක් බැලුවා. ඒක බලා ගන්න පුළුවන් මිනිස්සෙක් බැලුවා. හරකව ජීවිතාන්තය දක්වා දුන්නා. ඉවරයි. එහෙමනේ පින් කරන්නේ. එහෙම නෙවෙයි මේ කරන්නේ. හාමුදුරු වෙනවා. පිරිත් සජ්ජායනා කරනවා. හරකා නාවනවා. කොණ්ඩෙට මේ අන් දෙකට මල් මාලා දානවා. දෙනවා. මේක බලන් ඉන්න අපි කියනවා අනේ ඒ ආයතනේ නැත්තම් හරක් ටික අද මැරිලා. ඒ වගේ ආතල් තමයි තියෙන්නේ. ඉතින් ඒ වලට අපි කියනවා ਵਿਚාරය තියෙන එක අහුවෙන්නේ නැහැ. ਵਿਚාරය තියෙන කෙනා වලට අහුවෙනවද නැහැ. හොඳ නැති කරගන්න නෙමෙයි පටල ගන්න එපා. මේ කියන්නේ අපි ਵਿਚාරයක් තිබ්බහම අපි තේරුම් ගන්නවා යටි අරුත මේක. උඩ අරුත නෙවෙයි යටි අරුත. එතකොට ඒක තමයි මේ කියන්නේ මාෂන් මැක්ලූහන් නැමැති සංනිවේදන විශේෂඥ මාධ්‍යම සංදේශය වෙනවා. යා කියන්නේ මාධ්‍යම තමයි සංදේශේ වඩපත් වෙන්නේ. ඔව් ඉතින් ඒක ඇත්තනේ. මේ සමස්ත මාධ්‍යම සෝෂල් මීඩියා වෙන්න පුළුවන්. ගුවන් විදුලි රූප වාහිනිය පුවත්පත සංග්‍රහව ඒකම තමයි සංදේශ. ඒක ඇතුලේ හදන අනිත් ඒවා දැන් අපි ගත්තොත් රූප වාහිනිය ගත්ත රූප වාහිනිය ඇතුලේ තියෙනවනේ මේ චිත්‍රපටි නාට්‍ය එක එක ඒවා channel ගත්තොත් channel පුරන තරම් තියෙනවා. ඒ channel ඇතුලේ තියෙනවා දේශපාලන වැඩසටහන් නාට්‍ය ගොඩක් තියෙනවා. ඉතින් එහෙම ගත්තාම එහෙමනේ මාෂල් මැක්ලූහන් කියනවා ටීවී එක න ටීවී එක හරි මාධ්‍ය සංදේශයක් මත. ඒ මාධ්‍ය සංදේශ ආධිපත්‍ය ඍජු හෝ වක්‍ර ලෙස පැවතිය හැකියි. මෙයා කියනවා මාධ්‍ය සංදේශන ආධිපත්‍ය ඍජුව තියෙනවා වක්‍රව තියෙනවා. කිසියම් ප්‍රවෘත්තියක් සංදේශයක් ආයතනික මාධ්‍ය සම්මුතිය ආධිපත්‍යවාදී මතයේ හැසිරෙන ආකාරය පිළිබඳ විචාරයට ලක් කළ හැකියි. එතකොට ආයතනික මාධ්‍ය සම්මුති ආධිපත්‍යවාදී මතයේ හැසිරෙන ආකාරය පිළිබඳ විචාරයට ලක් කරන්න පුළුවන්. හරිද? එතකොට අපිට ඒවා විචාරයට ලක් කරන්න පුළුවන්. ලොව මාධ්‍ය ශේෂ්ත්‍රය අධිපතිවාදය පතුරමින් පවතින සමාගම්. ටයිම් වෝනර් මාධ්‍ය සමාගම, වෝල්ට් ඩිස්නි එක ඔය ඩිස්නි කියලා ගහලා ඔය එන්නේ ගොඩක් මම හිතන්නේ කාටුන් වගේ වන්නේ නේ. බර්ටෙල්ස්මන් සමාගම, වියකොම් නිවුස් කෝපරේෂන්, සෝනි කියන එක අපි හොඳට දන්න පොඩි කාලේ ඉඳන්ම මේසන් කොමියුනිකේෂන් කෝපරේෂන් කියන එක, මීඩියා ජෙනරාල් කියන එක මේ වගේ ඒවා. එතකොට රූපර්ට් මර්ඩොක් කියන කෙනා තමයි ලෝකේ ඉන්න දැවැන්තම මාධ්‍ය ආයතන හිමි කෙනා. එයාට විශාල ප්‍රමාණයක් වාද්‍ය තියෙනවා. එයා කියනවා එයාට පුළුවන්ලු එයාට හිතුනොත් රටක බලය එහා පැත්ත මෙහා පැත්ත පෙරලන්න පවා ඒ තරම් ධනස්කන්ධයක් සහ මාධ්‍ය ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒව මේ අපේ රටේ තියෙන රහවල් මාධ්‍ය මේ මාධ්‍ය වගේ මේ නිකන් මේ එහෙම ඒවා නෙවෙයි. එයා ගාව තියෙන ව්‍යාපාර. දැන් අපි ගත්තොත් ලංකාවේ තියෙනවානේ ABC මාධ්‍ය ජාලය, EFB මාධ්‍ය ජාලය මිනිහා ගන්නෙ එකක් නෙමෙයි මාධ්‍ය ජාලෙම ගන්නවා. ඉතින් ඒ තරම් ධනස්කන්ධයක් තියෙන කෙනෙක්. එතකොට මාධ්‍ය ආර්ථිකය. මාධ්‍ය ශාස්ත්‍රය තුළ දැවැන්ත පුළුල් රැකියා ප්‍රමාණයක් ගොඩනැගෙමින් පවතිනවා. මාධ්‍ය ආර්ථිකය ගැන කතා කරන්නේ ඒක. අපි මේ ටියුට් එක කතා කරලා නතර කරමු. එතකොට දැන් මෙතන කතා කරනවා මාධ්‍ය ආර්ථිකය. දැන් මාධ්‍ය තුලින් ඇති වෙන ආර්ථිකය. රැකියා හැදෙනවා ඒක ඇතුලේ ඍජු වක්‍ර ඒකේ වැඩ කරලා සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකට ඇඩ්ස් අපේලා තේ අරන් ගිහලා වුණත් හදා ගන්න පුළුවන් ජොබ් එක. ඉතින් ඍජු තියෙනවා වක්‍ර තියෙනවා. හරිද? එතකොට තව ඒකට දැන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා දෙන කට්ටිය ඒකට වෙන තුන්වෙනි පාර්ශව සම්බන්ධ වෙනවා. දැන් ඩ්‍රයිවර්ස්ලා බලන්න ඒ වගේ ඒවා. ඉතින් කොච්චර තියෙනවද? ඉතින් ඍජු තියෙනවා වක්‍ර තියෙනවා රැකියා. මාධ්‍ය ආර්ථිකය තුල මාධ්‍ය තුල පවතින තරංකාරී වෙළඳපොළක්. එතකොට අනිත් එක තමයි ඒක පැත්තක්. අනිත් වෙළඳපොළ තමයි මේකේ තියෙනවා තවත් මාධ්‍යත් එක්ක තරග කර මුදල් සම්හම්බ කිරීම. මාධ්‍ය පවතින ආර්ථිකය දරා සිටින්නේ තොරතුරු සපයන විනෝදාස්වාදයේ සපයන සැපයුම් කරුවන් මතය. එතකොට දැන් තොරතුරු සපයන්න අපි කිව්වොත් මාධ්‍ය අහවල් මාධ්‍ය තුලින් තොරතුරු සපයනවා. ඉතින් ඒ තොරතුරු සපයන එක සුපිරියන නියමටම කරනවා ඒගොල්ලෝ. හරිද? හැබැයි
පොඩ්ඩක් හරි අවුල් ගියොත් අර ඒකේ විනෝදාස්වාදය ලබා දෙන කට්ටිය ඉවරයි. දැන් හොඳම උදාහරණය තමයි මම ඒවල උදාහරණ ගන්නම් නැත්නම් තේරෙන්න දෙන්න ආරා ඇන් පැස්බරා නේ දන්නවා ඇති. එතකොට ඒගොල්ලෝ හිටියේ හිරුවෙකේ. ඉතින් ඒ දෙන්නා සුපිරියට ඒ වැඩේ කරගෙන ආවා. විශාල ජනප්‍රියක් තිබ්බා. නමුත් ඒක ඇතුලේ තිබිච්ච කැපිලි ගැටලි විනාශ වීම එක්ක යාලා දෙන්න එළියට ආවා. ලක්ෂ විශාල ප්‍රමාණයකට එකපාරම ඒගොල්ලෝ දෙන්න එහෙම්ම ෆ්ලයිට් කරලා මේවා කර පොඩ්ඩ බෑවත් වෙන එකට 100ද රේඩියෝ එකට. එතකොට ඇවිල්ලා අන්න දැන් ඒගොල්ලෝ ටික ටිකට අප් වෙලා දැන් අර තරම්ම නැති වුණත් යම් කිසි තැනක ඉන්නේ. දැන් යම් කිසි තැනකනේ සාමාන්‍ය ඒගොල්ලෝ දැන් අනන්‍යතාවයක් 100ත නම් මේ 100ත FM නම් මේගොල්ලෝ අරන් පැස්පරා ඉන්නවා කියන එක දැන් මිනිස්සු පොළවේ තියෙනවා. එතකොට මෙන්න මේක අන්න එන්ටර්ටේන්මන්ට් විනෝදාස්වාදයේ සපයන කෙනා මාධ්‍ය තුල නැති වෙච්ච ගමන් මාධ්‍යට පද වෙන්නේ වැඩ. එහෙනම් විනෝදාස්වාද සපයන කට්ටිය සම්පත්දායකයෝ ඉන්න ඕන මාධ්‍ය ආර්ථිකය තුල. ඒ සැපයුම් කරුවන් මත තමයි ඒක තියෙන්නේ. වර්තමානයේදී මාධ්‍ය සංකීර්ණ කර්මාන්තයක් බවට පත් වෙලා තියෙන මාධ්‍ය කර්මාන්තය තුළ විවිධ ක්ෂේත්‍රයන් මුණ ගැහෙනවා. නිෂ්පාදකයන්, නරඹන්නන්, දැන්වීම්කරුවන්, ආණ්ඩුව සහ ප්‍රජාව කියන මේ හැම එකක්ම අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා මාධ්‍ය හා තාක්ෂණය. මාධ්‍ය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ලෙස වර්ධනය වූ යාන්ත්‍රික මාධ්‍ය ගුවන් විදුලි හා රූපවාහිනී ලෙස විද්‍යුත් බවට පත් වෙනවා. එතකොට ගුවන් විදුලි රූපවාහිනී. පසුව සංඛ්‍යාත මාධ්‍ය ඔස්සේ මේ තවත් දියුණු වෙලා තියෙනවා. මෙම තාක්ෂණයේ දියුණුව නිසා වර්තමානයේ වන විට පුරවැසි මාධ්‍ය හා පවා බිහි වෙලා තියෙනවා. ඒවා තමයි ඔය සෝෂල් මීඩියා. පුද්ගලයාගේ නිදහසටද බාධා වෙලා තියෙනවා මේ සෝෂල් මීඩියා හින්දා. අද වෙනකොට වීඩියෝ සංයුක්ත ගීත පරිගණක ජංගම දුරකථන අන්තර්ජාල වශයෙන් භාවිතා කරන අතර ඒවා තුළ විවිධ සංදේශයන් මාරු වෙනවා. මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ තුලට ඉතා ක්ෂණයකින් රැවටීමට ලක් වෙනවා ග්‍රාහකයා. බොහෝ විට මනා විචාරයක් නැති වුණොත් අනිවාර්යයෙන්ම මේ තාක්ෂණයත් එක්ක මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් එක්ක අනිවාර්ය රැවටීමක් තමයි වෙන්නේ. සමාජ අසමතුලිතතාවයක් ගොඩනැගිලා තියෙන්නේ මේ හින්දාමයි. ඒකට හේතුව දැන් අද ගත්තාම දැවැන්ත විදිහේ අසමතුලිතතාවයක් තියෙනවා. ඒකේ ලොකු පළ විපාකයන් තියෙනවා. දැන් උදාහරණයකට ජෙනරේෂන් ගැප් එක කියන එක උඩු යටිකුරු. ඒ කියන්නේ ඒක විශාල ගැප් එකක් වෙලා තියෙන. ඒකට හේතුව දැන් වැඩිහිටි ප්‍රජාව දන්නේ නැහැ යාවත් කාලීන වෙන ඒ වෙලේ අලුත් වෙන මේ දැනුම. නමුත් මේ පල්ලෙහා සමාජය දන්නවා. මේකේ ඉන්න සමාජය සෝෂල් මීඩියා වල. එතකොට මෙන්න මේ අන්තර්ජාලය හරහා ඉන්න පිරිස ඒක දන්නවා. එතකොට යාලා නිතර අප්ඩේට්. ඒගොල්ලෝ වෙන්නේ මොහත් වෙනවා. අරගොල්ලෝ එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලොත් එක ගැටෙනවා නිරන්තරයෙන්. මේ ප්‍රජාවට මොනවා හරි තේරුම් කරන්න අමාරුයි. මේ ප්‍රජාව තේරුම් ගන්න වේගය වැඩි. ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන වේගය වැඩි. ඒ ක්‍රියාත්මක කරන වේගයට මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ අසරණ වෙනවා. ඔය ප්‍රශ්නය දැන් තියෙනවා. මාධ්‍ය හා සංස්කෘතිය. මාධ්‍ය තුලින් ගොඩනගන ලද සංස්කෘතිය අවබෝධ කර ගැනීම මාධ්‍ය විචාර ලක් කිරීමට පහසු වෙනවා. අපි එතනදී කතා කරන්නේ මාධ්‍ය තුලින් සංස්කෘතියක් ගොඩනගනවා. එකක් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපි ගොඩක් කතා කරා. EGP නැතුව කෑමේ පාවයි කතන්දර. එතකොට ඒ වගේ ඉතින් තව කොච්චර තියෙනවද ඒ වගේ දේවල්. ඊට පස්සේ ටෙලි නාට්‍ය ක්‍රමවේද, මෙගා නාට්‍ය ක්‍රමවේද. එතකොට සතිය දවස් 5ටම ඇති කරන්නා වූ මිනිස්සුගේ ඔළුව එක එක විදියට පාවිච්චි කරලා මේ වැඩසටහන් 5ක් දානවා රාත්‍රියේනේ. එතකොට නටනේවා, ගයනේවා, වයනේවා, ස්ටාර් කොච්චරද ෂැඩෝ ස්ටාර් ගියා නම් තිබ්බනේ. එතකොට ඒ වගේ තාම තියෙනවනේ එක එක දේවල්. මේ තමයි සංස්කෘතිය. මාධ්‍ය තුලින් හදන සංස්කෘතිය. එතකොට මිනිස්සු උදේ ඉඳන් හවස වෙනකම් මාධ්‍යත් එක්ක ඉන්න උත්සාහ කරනවා. පැයෙන් පැය නිවුස් දානවා. ඇයි මේ පැයෙන් පැය නිවුස් දාලා මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද? තියෙනවා. හැබැයි ඒගොල්ලෝගේ වගකීමක් ඒක. යුතුයකමක් වගකීමක්. අපි ඒකට පේ වෙන්න ඕන. නෑ. අපි තේරුම් ගන්න ඕන. ඒගොල්ලෝගේ සංස්කෘතිය තමයි ඔය. හරි. කමක් නෑ. මගේ වැඩ ටික මම කරනවා. මට ඕන වෙලාවට මම බලනවා. ඒතර මේන්න මේ தත්ත්වය තියෙනවා.
හරිද? දැන් අර මාධ්‍ය තාක්ෂණය කියන කතාවේ POTV කියන ලක්ෂණයට ඇවිල්ලානේ තියෙන්නේ. ඒ කියන්නේ අපි ලෝඩ් කරලා තියන් ඉඳලා බලනවා දවස් 3ක ඒවා. ඉතින් එහෙම පුළුවන්. ඉතින් ඒ තත්ත්වෙට ආවා. මාධ්‍ය හා මායාව. මාධ්‍ය හා මායාව. මාධ්‍ය හා මායාවේදී අපි කතා කරන්නේ මාධ්‍ය කියන්නේ මිත්‍යාවක් මායාවක් තමයි. පෙන්වන්නේ මිත්‍යාව බොරුවක්. උදාහරණයකට දැන් මම කියන්නම් ඔය එක ඒවා තියෙනවානේ සිත නිවන කතා. සිත නිවන කතා. එතකොට ඔය අසරණයන්ට පීඩ වෙන කතා තියෙනවා නේද? ඒ කතාවල අසරණයෙක් ඉන්නවා. හරිද? බලු පැටියෙක් අසරණ වෙච්ච එකෙක් හරි ගෙනත් තියෙනවා. ඉතින් අසරණ වෙච්ච හරි කරලා හරි ඌ අසරණ තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අවුල් කරලා පොඩ්ඩක් මොකක් කරලා කර. නැත්නම් අපි කියමුකෝ හිඟන්නේ පාර ගාවේ ඉන්නවා යාචකයෙක්. එයාට සල්ලි දෙනවා. ඒගොල්ලෝ ඒක අපිට පෙන්නලා අපිත් අයියෝ අර දරුවට වෙච්ච දේ අර පාරට වැටිලානේ අම්මා ඉතින් රට ගියපු එකෙන් උනේ දැන් ඔය කතාවක්. එහෙම කියලා අපි ඉන්නවා. මිත්‍යාව මම මේ කියන්නේ මාධ්‍ය හා මායාව ගැන කියන්නේ. එතකොට ඔන්න දැන් ටිකක් වෙලා කියනවා මේ කතාව දැන් මොන වෙලා ඉවර වෙලා යනවා. හරිද? එතකොට ඒ කියන්නේ කතාව ගියා. දැන් අන්න අර නළුව ටික හොයලා බැලුවොත් ඒ නළුවනේ අර යාචකයා ඇත්ත යාචකයෙක්ද නළුවේ. මේ හැදුවේ මොකද්ද කතාවක්. ඒ මිනිස්සුන්ගේ කවදා ඒ මිනිස්සුන්ගේ ඔක්කොම ඉන්ටර්වල් අහනවා. ඔයා කවදා හරි සල්ලි දීලා තියෙනවා දුප්පත් මිනිහෙක්ට. පාරේ ඉන්න කෙනෙක්ට. නෑ මං එදා ඉඳන් වාහනේ යන්නේ මම කවදාවත් දෙන්නේ නෑ අපෝ ඔයගොල්ලෝ අයින් වෙන්න ඕන මේ සමාජ චීයා එහෙමනේ කියන්නේ ඊට පස්සේ කියනවා ඊට පස්සේ තව නළුවෙක්ගෙන් අහමු ඊයා ඔය යාචකයෝ කියන જાතිච්චි යන්න එතකොට ඔන්න තව නිලියක් ඒකෙම හේ නාට්‍යෙම හිටපු නිලියක් කල ලයිට් එකේ නතරලා ඉඳදී එක්කෙනෙක් කියන අනේ රුපියල් 10ක් දෙන්න මං කාලා නෑ කියලා ස්ටිකර් එකක් හරි ගෙනල්ලා විකුණනද ෂර්ට් එක පාත් කරන්නෙත් නෑ ඇතුලේ ඉඳන් යනවා එතකොට මායාවක් නෙවෙයි. ගෙදර ඉන්න මිනිස්සු ඒ වෙලට අඬනවා ඊට පස්සේ ඔය ಗುಣ ධර්ම නැහැ. පොයේ දාසේ දරයට අනේ සාදු කියලා තියෙන ඊට පස්සේ දවස් දෙනෙක්ට ගමන් එව්වා නැහැ. එතකොට ඔය ඇත්තද? මිත්‍යාව අපි ඔක්කොම රැවටිලා. එහෙනම් මේ මිත්‍යාවට රැවටුනොත් ග්‍රාහකයා වල්මත් වෙනවා. මේ මිත්‍යාව හඳුනාගෙන තිබීම වැදගත්. අනිත් එක තමයි එළි වෙනකම් පෙන්නනවා නොයෙක් දේවල්. ඒවල් රැවටෙන්න එපා කියන එක මේ කියන්නේ ග්‍රාහක. දැන් ගත්තොත් පක්ෂ හතර දෙනෙක් ගෙනල්ලා හැමදාම වාඩි කරගෙන මොකක් හරි මාධ්‍යයක ওই මාධ්‍ය 10 15ක් තියෙනවා දැන් ප්‍රධානයව එව්වලේ සඳුදා ගරුත් බදල් ප්‍රශ්න සුගත හැමදාම කයිය ගහනවා රට හදනගෙන හැබැයි උන් හදපු රටක් තියනවද නැහැ එතකොට දැන් ඒ කතා කරන එක එක්කෙනෙක්වත් කිව්වද අපේ සැප කපාගන්න අපි මගේ කාර් එකේ මම යන්න ඒක හදමු මම හෙටම බාර දෙන්න එහෙම කිව්වොත් නෑ වැඩ නෑ අර මෙහෙට බයිනවා ඕට බයි මෙතන හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ අතීතේ අනාගතේ. එතකොට මෙන්න මේකට රැවටිච්ච මිනිස්සයා හැමදාම ඔක ගැන හිතා ඉන්නවා නේ අපේ රට හැදෙනවා. තව එක්කෙනෙක් කාමාශාව උද්දීපනය වෙලා රියැලිටි ෂෝ ටික බලාගෙන තව එක්කෙනෙක් ක්‍රිකට් බලා ඉන්නේ. හැබැයි මේකකින්වත් අපිට වෙන්නේ රැවටීම විතරයි. මනස ඇත්ත නෙමෙයි ඔය. ලෝකේ තියෙන ලොකුම රැවටීම තමයි දැන් ක්‍රීඩා. එදා නෙවෙයි අද අනිවාර්යයෙන්ම තියෙන රැවටීමක් ක්‍රීඩාව. එතකොට තනිකරම ක්‍රීඩාව කියන්නේ අද රැවටීමන්නේ. එතකොට හොඳ උදාහරණ IPL. වෙළඳ දැන්වීම මගින් මිත්‍යාව ජනනය කරයි ඒවා තුල යටි අර්ථයක්ද පවතී විවිධ දේ අලංකාර කරමින් ගොඩනගන්නේ මිත්‍යාවයි. එතකොට මිත්‍යාව තමයි නැත්ත ඇත්ත කරලා ඇත්ත නැත්ත කරලා වෙන්න. හරිද? සක්‍රිය විචාරශීලී ග්‍රාහකයා ගැන අපි කතා කරන්නේ අවසාන ටික මේ යන්නේ. සක්‍රීය මාධ්‍ය ග්‍රාහකයෙක් වශයෙන් මාධ්‍ය සංදේශයක් තුළින් අපට ලබා දෙන්නේ කුමන ආකාරයේ ආකල්පයක් යයි ආකල්පයන් යයි මෙන්න මේ ඔහු නිරන්තර අවධානයෙන් ඉන්න මාධ්‍ය දේශ විමසිලිවත් බලනවා මොහු පිළිබඳව ඩග්ලස් කෙල්නර් මෙසේ සඳහන් කරනවා. ඒ කියන්නේ කිසියම් කෙනෙක් විචාරශීලීව ඉන්නවා. එයා නිතරම උකුස්සාව ඇහැ ගහගෙන ඉන්නවා. එයා උඩ අර්ථය නෙවෙයි යටි අර්ථයේ සබ්ටෙක්ස්ට් එක බලනවා ඉන්නවා. එතකොට ඔන්න එහෙම ඉන්න කෙනා ගැන ඩග්ලස් කෙල්නර් මෙහෙම කියනවා. ඒ වගේ නොයෙකුත් ජනමාධ්‍ය ජනප්‍රිය සංස්කෘතිය නව තාක්ෂණය පිළිබඳ විචාරශීලී විමසා බැලීමට අවස්ථාව ලබදේ. ඒ හින්දා ඔන්න ඔය කියන්නේ ඇති වෙනවා. විචාරශීලී ග්‍රාහකත්වයේ කෙරෙහි බලපාන සාධක. විචාරශීලී ග්‍රාහකත්වයක් හදාගන්න තව මොනවාද ඕන වෙන්නේ? ජනමාධ්‍ය
සහ ඒවායේ ග්‍රාහකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ලැබෙන බල ගැන්වීම පිළිබඳ හැදෑරීම. එතකොට අපිට හදාරන්න තියෙනවා තොරතුරු ලබා ගැනීම පිළිබඳව. එතකොට විචාරශීලී ග්‍රාහකත්වයේ මාධ්‍ය සාක්ෂරතාව සෑම පුරවැසියෙකුම බල ගන්නවා. ජනමාධ්‍ය වලින් මවන මායාකාරී ලෝකෙහි යථාර්ථය හඳුනා ගැනීම විචාරශීලීත්වය අපට මඟ පෙන්වනවා. එතකොට මෙන්න මේවා අපිට විචාරශීලීත්වය තිබ්බොත් ග්‍රාහකත්වයක් හදාගන්න පුළුවන් නිවැරදි ආකාරයට. විචාරශීලී ග්‍රාහකයා සතු විය යුතු කුසලතා. හරිද? විශ්ලේෂණය තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන මාධ්‍ය සංදේශයක අන්තර්ගතව ඇති හෝ සංයෝග වී ඇති ද්‍රව්‍ය අංශයන් වෙන් කිරීම. අපිට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ තොරතුර මෙන්න මේ දේ විශ්ලේෂණය කරගන්න මෙන්න මෙහෙමයි කියලා. වෙන් කරගන්න. ඒකේ තියෙන කරුණු ටික. තක්සේරු කරන අමාත්‍ය සංදේශ ගුණ හා අගුණ අපිට බලන්න පුළුවන් වෙන්න ඕන මේකේ ගුණ කොච්චරද අගුණ කොච්චරද කියලා. කාණ්ඩකරණය අපිට පුළුවන් වෙන්න ඕන මේක කාණ්ඩ වලට බෙදලා මේක තෙනහස පෙන්වන්න හදලා තියෙනවා. මේක නම් වෛරී සහගත එකක්. මේක වෛරය පෙන්වන්න හදලා තියෙනවා. මේක මේ රටේ කවුරුත් මෙහෙම මිනිස්සෙක් මේ පහළ වෙලා නැහැ නේ මෙහෙම කෙනෙක්. මෙයා මේ හිතලා හදපු එකක්. එහෙම නිර්මාණ තියෙනවා. එතකොට අපි කාණ ගොඩකට දාලා බලන්න පුළුවන්. අනුමානය. අනුමානය කරමින් සංදේශය ඇතුළත් දේ අනුව සිතා බලා සමස්ත රටාව. ඒ කියන්නේ සමස්ත රටාව. ඒක හිතන්න පුළුවන් වෙන්න ඕන. මෙයා මේ කරන්න හදන්නේ මේකෙන් මේ දේ තමයි මෙයා පෙන්වන්න උත්සාහ කරන්නේ. නිගමනය මාධ්‍ය සංදේශයේ පොදු තත්වයන් නිගමනයකට එන්න ඕන අවසන් නිගමනයකට. සංශ්ලේෂණය මාධ්‍ය සංදේශයන් යෙහි සමස්තයට ගලපමින් නව ප්‍රස්තුතයක් ගොඩනැගීම. සංශ්ලේෂණය කියලා කියන්නේ ওই ටික අහලා තිබ්බා හොඳේ. ගිය අවුරුද්දේ මේ ගිය විභාගේ වියුක්තිකරණය කියන්නේ මොකද්ද? සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? මේව අහනවා. එතකොට සංශ්ලේෂණය කියන මාධ්‍ය සංදේශයේ සමස්තයට ගලපෙන නව ප්‍රස්තුතියක් ගොඩනගන එක. අර ඔක්කොම දිහා බලලා නව එකක් අපි හදාගන්න. වියුක්තිකරණය මාධ්‍ය සංදේශයේ හරය සහ වැදගත් කරුණු ඉතා කෙටියෙන් පැහැදිලි දැක්වීම. අපි ඒවා එකින් එක දක්වලා තියෙනවා. ඒ ටික කතා කරාම ඉවරයි. හොඳයි. විශ්ලේෂණය ගත්තොත් මෙහින් සඳහන් වෙන්නේ මාධ්‍ය වෙතින් අප වෙත ලැබෙන තොරතුරු ඒ අයුරින්ම පිළි නොගෙන එය ගැඹුරින් අර්ථ කොටස් අනුව වෙන් කරලා ගන්න එක. විශ්ලේෂණය තුරින් කරන්නේ ඒක එහෙම්ම ගන්න නැතුව ඒක චුට්ට කඩලා ඒ තොරතුරු තවත් බලලා ඒක ගන්න එක. ඒ හඳුනා ගන්න එක. මෙතන තියෙන නම් එක වැරදි මත ඒ වචනේ කපන්න. කවරේ කවදා කොහෙදි කුමන ආයුරකින් කුමන ස්ථානයක සිට ආදී වශයෙන් ප්‍රශ්න කරමින් විශ්ලේෂණය කරන්න ඕන. දැන් අපි ඇයි මේක හදන්නේ? මොකටද හදලා තියෙන්නේ? මේ නිර්මාණය හදන කාලය මොකද්ද? චිත්‍රපටියක් වගේ බැලුවොත්, නාට්‍යයක් වගේ බැලුවොත් මේ සමාජ පරිසරය මොකද්ද? මෙයා මේ උත්සාහ කරන්නේ මොකක් පෙන්වන්නද? ඒ කාලේ නම් ඌව තිබ්බට දැන් වෙන්නේ නැහැ. ඔය පොදු බයක් හදාගන්න ඕනේ නැහැ. එහෙම අපිට පුළුවන් දිග පළල අනම්මනම් කතා කරගන්න. හිතා ගන්න. නමුත් පරණ කට්ටිය බලපුවම ඔයෝ අර ඇන්නා ඔය මිනිහට තිබ්බේ නැද්ද එහෙම නොකර ඒ වගේ ඇක්ෂන් තියෙනවා. ඔය ගම් වල ගෙවල් වල එහෙම බැලුවොත් එහෙම තියෙනවා. ඉතින් නෝනෑ මහත්තයා ගහ ගන්න. දැන් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාවේ මේ කතාව ඒගොල්ලෝ අඳින්නේ සාරි. ඒගොල්ලෝ නිදාගන්නේ සාරි ඇඳගෙන. ඒගොල්ලෝ ඉන්නෙත් එහෙම. හැම නිතරම හරි ශාස්ත්‍රීයයි. ඒගොල්ලෝ කන්නේ මෙහෙම. ඔන්න ওই විදිහට අපිට විශ්ලේෂණය කරගන්න පුළුවන්. නමුත් ඒ නැතුව අපේ කට්ටිය ඔය ටික මෙහෙ කරන්න ගියොත් පවුඩර් හැමදාම දානවා. හැම නිතරම දාලා ඉන්නවා. හෙයාර් ස්ටයිල් නිතරම අර විදිහට විඳ ගියොත් මේ මිනිස්සු විනාශයි. තක්සේරුකරණය එමගින් අදහස් වන්නේ තොරතුරක ඇති යෝග්‍ය අයෝග්‍ය බව. මේක හරිද වැරදිද කියලා. තක්සේරුකට අවසන් නිගමනයකට එනවා අපි. තක්සේරුකට එනවා. කොතරම් දුරකට මේක ගැලපෙනවද කියන එක පෙර දැනුම විශාරදයන්ගේ දැනුම ඉදිරිපත් කිරීම මත ඒවා ගැලපෙන්නේද යන්න අපි මතලා බලනවා. මේකට අරයා කිව්ව කතාවත් එක්ක හරියද මෙයා කිව්ව කතාවත් එක්ක හරියද කියලා බලන්න.
කාණ්ඩකරණය රට පුවතක් වර්ගීකරණය ලක්කොට බැලීමට හැකි. එතකොට මෙතන මේකේ රට කියන එක කපා ගන්න. එතකොට ඒකේ පුවතක් වර්ගීකරණයට ලක්කොට බලනවා කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒ ආකාරයෙන්ම පිළි නොගෙන කොටස් වලට කඩා ගන්නවා. මේක මේක කාණ්ඩකරණයේදී කරන්නේ අපි හොඳ නොහොඳ මේක ටිකක් හොඳයි මේක වඩාත් හොඳයි එක්කෝ මේක හදලා තියෙන ආත්මార్థකාමී විදියට මේ මොන හරි ඒවා. ඊපස්සේ අනුමානය කියලා කියන්නේ මොකක්ද? මේන් අදහස් කරන්නේ කුඩා කරුණු ප්‍රමාණයකින් විද්‍යමාන රටාව මත ඊට විශාල කරුණු ප්‍රමාණයක පොදු රටාව හඳුනා ගැනීමයි. උදාහරණයකට මම නම් ඔය වීඩියෝ ගත්තාම දැන් ඉස්සර නම් පැල් බැඳගෙන බලනවා මුල ඉඳන් අග ඉස්සර බලලා එහෙම බලනවා. හරිද? සමහර ඒවා ඉතින් දෙපාරක් විතර බලනවා. එතකොට දැන් සමහර වීඩියෝ බලන්න දෙයක් නැහැ. එයා ඉදිරිපත් කරන විදියෙන්, එයා කතා කරන විදියෙන්, කියාගෙන යන විදියෙන් අපිට කියන්න පුළුවන් ඊටු ටික මෙහෙමයි කියලා. නාට්‍යයත් ඒ වගේ. ටෙලි නාට්‍යයක් ගත්තට පස්සේ ගොන් බඳින කණුව වගේ එකම තැන කැරගෙනවා කියන එක අපිට තේරෙනවා. දැන් මම නාට්‍යයක් අතහැරලා දැම්මේ වගේ ආසාවෙන් බලපු එක. ඒකේ මුල් එපිසෝඩ් මේ මුල් කොටස් එපිසෝඩ් මේ 100ක් හරිම ලස්සනට ගියා. 100න් පස්සේ ඒක එක තැන කැරගෙන ගත්තා. මිනිස්සු ලක්ෂයක් විතර බලන සතියක් විතර යති ඒක YouTube එකේ විතරක්. ඒතර සාමාන්‍යයෙන් ගෙවල් වල ඒ ඔක්කොම බලලා ලක්ෂ 10ක් වල ලංකාවේ බලන නැති වුණා. ඉතින් එහෙම හින්දා ඒ නාට්‍ය ඒගොල්ලන්ට හිතුණා මේක වවම් කන්න පුළුවන්, හාන්බ කරන්න පුළුවන්. අන්න ඒක තැන කරකවන්න ගත්තා. දැන් මම එපිසෝඩ් 50ක් 60ක් විතර බැලුවේ නැහැ. සතියේ දවස් 4ක් යන නාට්‍යයක්. එතකොට මෙන්න මෙහෙම. හරිද? අපිට පොඩ්ඩක් දුර යද්දී කතාවේ තව හිතන්න පුළුවන්. ඒක අපිට ඉගෙන මේක නිගමනයකට මේ අනුමාන කරන්න පුළුවන් අපිට. මෙමගින් අදහස් කරන්නේ පොදු කරුණු උපයෝගී කර නිගමනය කියන්නේ අපිට පුළුවන් මේකේ තියෙන දේවල් පෙන්වලා නිගමනයකට මේ තියෙන වාතාවරණය දිහා බලලා ඒ වාතාවරණයේ මේ සංදේශය දිහා බලලා ඒ සංදේශය මොකක් හරි අපි කියමු අරගලය ගැන සංදේශයක් තියෙනවා කියලා වීඩියෝ එකක් ඒ වීඩියෝ එක දිහා බලලා අපි කිය නිගමනයකට මෙහෙමයි දැන් වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ ඒක අපි අදහසක් අපි මොකොන් තෙල්නාඩ් මේ ටිකක් බැලුවා කියලා කළුවර ගෙදර ඊට පස්සේ නිගමනයකට එනවා නැත්නම් අපි නිවුස් එකක් බැලුවා කියලා ඒකෙන් නිගමනයකට එනවා එතකොට දැන් ඔය ඊයේ පෙරේදා සිද්ධියක් කාන්තාවක් රට ඉඳන් ඇවිල්ලා ඒ කාන්තාව ඝාතනය කරනවා ලංකාවේ තරුණයෙක්. ලංකාවේ කියන්නේ මෙහි හිටපු ඉන්න කෙනෙක්. එතකොට එයා මේවා කරන එක ඒකදී අපිට සිද්ධිය දිගට හරහට මම දන්නේ නැහැ. ඒකේ ආයි මම බැලුවෙත් නැහැ. එතකොට අන්න ඒකේ සිද්ධිය බැලුවහම අපිට කියන්න පුළුවන් අක්කෝ මට හිතෙච්ච දේ තමයි මේගොල්ලෝ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඇති. අන්න ඒක මොකද්ද? ඒ ඇවිල්ලා නිගමනය නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද? මේ අනුමානය තමයි මගේ එහෙම වෙන්න ඇති. එහෙම මෙයා වෙලා ඉන්න ඇති මේ දෙන්නත් එක්ක ඊට පස්සේ මෙයා රටේ ඉඳන් ආවට පස්සේ දැන් හොඳ සල්ලි භාගෙ තියෙනවා ලස්සන වෙලා. ඉතින් මෙයා බෑ කියන්නේ නැති. එහෙම කියන මට හිතුණා. ඒතර එහෙම හිතුණ මම අහලා තියෙන කතාවත් එක්ක නම් එක මට එහෙම හිතුණා. ඒ අනුමානයක්. එතකොට නිගමනය මොකද්ද? මගේ නිගමනය තමයි ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට ස්වාධීන වෙන්න තාම බෑ. පරාධීන ආර්ථිකයක් තියෙන. ඒ කියන්නේ කාන්තා පිරිමියා මැත්තේ හෝ පිරිමියා කාන්තා මැත්තේ යැපෙන්න ඕන. ඉතින් ඒකෙන් කාන්තාවටත් හිතූ පැතූ දේවල් සිතූ පැතූ ආකාරයට ඒ අවස්ථාවල තීරණ ගන්න බෑ. බැඳිලා. ඉතින් අර පිරිමි පාර්ශවය බලාගෙන ඉන්නවා කාන්තාව රට ගිහිල්ලා එනකම්. එතකොට දෙන්න එකට ඉන්න. හැබැයි එයා එද්දී එයාගේ අදහස් වෙනස් වෙලා නම් එයාට ස්වාධීන වෙන්න බෑ. මොකද මේ පරපෝෂිතෙක් ඉන්නවා. ඒක අනිත් පැත්තත් ඒ වගේ. එතකොට එයාට ගැලවෙන්නත් බෑ. මොකද මෙයාට බලාපොරොත්තු දීලා එක්ක මෙයාගේ ගේ දොර ඉඩකඩම් ඔය යාන වාහන උගස් තියලා ගියපු මිනිස්සෙක්. එහෙම නැත්නම් මෙයා තමයි යන්න කම්ම දුෂ්කරම කාලයක්. එයාගේ පහු කරන්න ගොඩක් උදව් කරලා තියෙන. ඉතින් එයා බලාපොරොත්තු වෙනව මොනවද? ඒක අසාධාරණතාවයකුත් නෑ. ඉතින් මෙහෙම
නිගමනයකට මම ආවා. ඉතින් ඒකේ අවසාන නිගමනය ඔය නිගමනය තමයි. කතාව තමයි මගේ ස්වාධීනාර්ථිකයක් අපිට තිබ්බනම් මේක අවශ්‍යතාවයක් නැහැ නේද මට හිතුණා. ඉතින් ඔන්න ඕ වගේ අපිට එන්න පුළුවන් ඒ කතාව දිහා බලලා නිගමනයකට. ඒකට කියනවා නිගමනය. බලන්න මේ හැරේ පේපර් එකේ ඇවිල්ලා තිබ්බා. ඒකේ අහලා තිබුණ වියුක්තිකරණය හැම. නව ප්‍රස්තුතියක් ගොඩනැගීම කියන්නේ ඒ වගේ දැක්ක දෙයකින් අපි නව දෙයක් ගොඩනගනවා. තොරතුරු මත පදනම් මාධ්‍ය තුල තියෙන තොරතුරු මත පදනම් වෙලා දැනුම තුළින් නව දිශාවක් කරා මනස මෙහෙවනවා නව ප්‍රස්තුතියක් ගොඩනගන්නේ. එහෙම කොටින්ම එය නව දැනුමක් මේ නව ඥාන ව්‍යුහයක් කියලා කියනවා. අපි ඥාන ව්‍යුහය කියන්නේ ඒක. ඒකට අපි කියන පරිචය කියලා. කෙනෙක්ගේ පරිචයක් ඥාන ව්‍යුහයක්. ඒ කියන්නේ මොකද්ද? මිනිහෙක්ට තියෙන්න ඕන මේක ඇතුලේ එහෙම ඒක 1000ක් කියවුවාම 1000 වතාවක් කියවුවාම දැනුමක් වෙන උදාහරණයකට මම කිව්වොත් ඒක සාමාන්‍ය ෆිසිකල් උදාහරණයක් කිව්ව භෞතික විදිහට. ලෙදර් බෝල් එකකින් 6 පාරක් ගන්න පුරුදු වෙන්න. දැන් ඔයාලා සෙල්ලම් කරලා ඇති ලෙදර් පන්නන්න නැහැ. එතකොට ඔන්න ලෙදර් වලින් නැත්තම් අපි උපකල්පනය කරමුකෝ. ලෙදර් වලින් ඔන්න දැන් සෙල්ලම් කර බෝල් ගහනවා. බයෙන් පලින්න. ඔහොම ගිහලා දවස් 5ක් යනවා. 10ක් යනවා. මේ 15ක් 20ක් 30ක් මාස ගාණක් යනවා. ඊට පස්සේ මම 6 ගහන්න පුරුදු වෙනවා. 6 ගහන්නත් පුළුවන් දැන්. එතකොට 6 යවන්න පුළුවන්. එළියට. දැන් මං ගාව තියෙන මොකක්ද දැනුමද දැන් ඔන්න පළවෙනි දවස්වල එහෙම නෙමෙයි. මම පළවෙනි දවස්වල ලියා ගන්නවා බෝලේ වේගය මෙච්චරයි මෙහෙමයි අතන්ට එද්දි මං බැට් එක ගන්න ඕන ගහන්න ඕන මේකට මෙහෙම පාර. එතකොට එහෙම කියලා මට ලොකු දෙයක් ඔළුවේ තිබ්බා. හැබැයි මට ටික කාලයක් ගියාට පස්සේ බෝලේ එනවා. මං කල්පනා කරන්නේ ෆ්‍රිජ් එකේ මාළු මේ ඉවර වෙලාද තිබ්බේ. අයියෝ අයිස්ක්‍රීම් එක කාලා උඩින් තියලා සීපෂරකට දාන්න බැරි වුණානේ. මං 6 ගහලා. හරිද? ඇයි? දැනුමක් නෙමෙයි පරිචයක් හැදිලා. ඒක අර පදම් වෙච්ච එක. ශරීරයට පදම් වෙලා. හැබැයි මෙතන කතා මනස ගැන. මනසෙත් ඒ වගේ එකක් තියෙනවා. ඒ තමයි පොත් කියවනවා 500ක්. මං ගැන කියවනවා නෙවෙයි. මගෙන් අහපු ළමෙක් අහපු එකක් තමයි වාට එහෙම දැනුමක් හැදෙන්න. ඒ කියන්නේ දැනුමක් නෙමෙයි. දෙයක් දිහා දැනුම කියන මට පොත්පත් වලින් ගොඩක් කියවලා නැහැ. එතකොට මේ එහෙම දෙයක් අර එහෙම බලලා දෙයක් ගන්න පුළුවන් මේ දෙයකට අදහසක් දෙන්න පුළුවන් කෙනෙක් විදියට හැදුනේ කොහොමද කියලා. එතකොට ඒක කියවනවත් නෙමෙයි කල්පනා කිරීම. එතකොට දැන් උදාහරණයකට මම මේ මෙතන කියනවා ප්‍රස්තුතියක් ගොඩනැගීම කියන්නේ අපිට පුළුවන් දේවල් දිහා බලලා මෙන්න මෙහෙම මේක වේවි මෙහෙම තමයි මේක වෙන්න ඕන කියන අදහස. හරිද? ඒක අරවදමේ නෑ. ඒ දැනුම තමයි ඒක පාවිච්චි වෙලා හැදිච්ච අලුත් දැනුම. හරිද? උදාහරණයකට ටිකිරි මලි හැමදාම අපි දකින්නවනේ පොඩි අඩිපාරේ යනවා. ඒ ටිකිරි මලි යන එක අපි දකින්න හැමදාම. අද යනවා අය අලුත් ඇඳුම් ටිකක් ඇඳගෙන අලුත් විදිහට. වෙනද විදිහට නෙමෙයි. අපි ටිකිරි මලි ගැන හිතලා කල්පනා කරලා අපිට හිතෙනවා මෙයා වෙනස් වෙන්න හදන්නේ. එහෙම කියලා. එතකොට අර පරණ දැනුමට සාපේක්ෂව තමයි අලුත් ටිකිරි මලි කෙනෙක් ගැන අපිට හිතුනේ. මෙයා හැමදාම වැරහැලි ඇඳගෙන ගියා. මෙයා අද නිකන් මොඩර්න් විදිහට සුද්ධියෙක් විදිහට මෙන්න යනවා. ඒ ඇඳුම් ඇඳගෙන. එතකොට අපිට ආවේ පරණ කෙනා හින්දා නේද මේ අලුත් කෙනා ගැන එහෙම හිතුනේ. පරණ කෙනා හිටපු ඒ ගැන දැනුම තිබිච්ච හින්දා. හැබැයි අපි හිතනවා මෙහෙම නව ප්‍රස්තුතයක්. නව එකක්. ඔව් එයාට එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න බැරි කමක් නැහැ. ඔව් ඒක වෙනස් වෙනවා. ඒක තමයි ඇත්ත. අපිට ඥාන ව්‍යුහයක් එනවා. යථාර්ථවාදියත් මේකට ගැබ් වෙන කියන්නේ රියැලිටිසම් කියන එක කියන්නේ යථාර්ථය එනවා. පිලක යට වගේ. එතකොට ඥාන ව්‍යුහය කියන්නේ ඔකට. ඕනෑම එකකට ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් ඥාන ව්‍යුහයක් තිබ්බොත් මිනිහෙක්ට. ඒක තමයි කියන්නේ පරිචය කියලා. ඕන්න ලියා ගන්න උතන පරිචය කියන්නේ ඒක. අවසාන කතාව අදට කතා කරන වියුක්තිකරණය. හරිද? වියුක්තිකරණය කියන්නේ මොකක්ද? මේන් අදහස් වන්නේ දුරක අඩංගු හරය निराවුල්ව පැහැදිලිව කෙටියෙන් සම්පින්ඩණය කිරීමයි.
අර ඥාන ව්‍යුහයට අපිට කියන්න පුළුවන් ඔයා එක වසරේ ඉඳන් ඉගෙන ගත්තේ ඒවයි. දහම් පාසල් හරි මොනවා හරි පාසලකට ගිහලා ඉගෙන ගත්තේ ඒවයි. ළමා සමාජයට හරි මොකකට හරි ගිහිල්ලා ක්ලබ් එකකට හරි ගිහලා ඉගෙන ඔය කියන එක යොම් සමාජ ක්ලබ් ඒ වලට හරි ගිහලා ඉගෙන ගත්තේ ඒවයි. පොත්පත්තර කියවලා ඉගෙන ගත්තේ ඒවයි. මිනිස්සුන්ගේ බැනුම් අහලා මිනිස්සුන්ගේ ප්‍රශංසාව විඳලා ඉගෙන ගත්තේ ඒවයි. හැම සබ් ට්‍රිප් ගිහිල්ලා කාලා බීලා ඉගෙන ගත්තේ ඒවයි. මේ සමාජයෙන් මිනිස්සු ගෑනු මිනිස්සු ආශ්‍රය කරලා ඉගෙන ගත්තේ ඒවයි. ඔක්කොම එකතු වෙච්ච හැදෙච්ච දැනුමට කියන ඥාන විද්‍යාව. හරිනේ. ඕක තමයි ඥාන විද්‍යාවට කොටින්ම කියන දෙන උත්තරේ. අත්දැකීම නෙවෙයි හොඳේ. ඒකට අත්දැකීම කියන්නේ අපි. අත්දැකීම නම් අත පිච්චෙනවා. ඉටිපන්දම් කිරි වලට මගේ අත චුට්ටි වෙලා පිච්චෙනවා. උඩ පොඩ්ඩක්. ඒක තමයි ඒක අත්දැකීම. ඥාන ව්‍යුහය කියන්නේ ඊට එහා ගියපු ලොකු කාරණාවක්. ව්‍යුක්තිකරණය මේන් අදහස් වන්නේ දුරක අඩංගු හරය නිරවුල්ල පැහැදිලිව කෙටියෙන් සම්පින්ඩනය කිරීම. එතකොට ලොකු අදහසක් කෙටියෙන් මෙම කුසලතාව අප තව අයකුට මාධ්‍ය මගින් ඉදිරිපත් කළ දෙයක් පවසන විට මෙන්ම එම සංදේශය අප මනසින් මතක් කර ගන්නා විට අවශ්‍ය වෙනවා ඒ කුසලතාව කියන්නේ ව්‍යුක්තිකරණය කියලා. ඒ කියන්නේ මම මීට මාස 5කට ඉස්සෙල්ලා අහපු දෙයක් කියපු දෙයක් අද කියන්නේ ඒ මතකයේ ව්‍යුක්තකරණය මත. නම මාටින් වික්‍රමසිංහගේ ගම්පැරළිය ගැන කියන්නේ ව්‍යුක්තිකරණය මත. එතකොට පියල් හිටියා නන්දා හිටියා. පියල් නන්දා බැන්දේ නැහැ. නන්දලගේ පවුල නැතර නැති බංගස්ථාන වුණා. එතකොට පියල්ලා හොඳට ජීවත් වුණා. එතකොට මාන්නේ හින්දම මුදියන්සලා නැතිලා ගියා. එතකොට දැන් ඔය අරවින්දගේ කතාව ගත්තොත් මේ විරාගේ මාටින් වික්‍රමසිංහයන්ගේ ඒගේ අරවින්ද බතීට ආදරය කරා. හැබැයි ආදරය කරන්නේ නැහැ වගේ හිටියේ. නමුත් අවසානට මෙයාගේ ආදරේ වෙන තැනකින් එළියට ගියා. එතකොට එහෙම වුණාට පස්සේ ඒක ආදරේකුත් නෙවෙයි. නමුත් එහෙම දෙයක් තිබ්බා වගේ අපිට හිතෙනවා. ඉතින් ඔහොම මම ඔය කිව්වේ මොකක්ද? අපි ගමුකෝ මඩොල් දුව. මඩොල් දුවේ ගමේ හිටපු කොළු ගැටවු ටික කැලේට ගියා. ඒ දූපතකට ගිහිල්ලා ඒකේ හිටියා. ඒතකොට ඒකේ තව කතා ගොඩක් තියෙනවා. ඉතින් කොහොම හරි මොහොම එකක් තියෙනවා. ඉතින් ඒ ආපු කතා ටික මොකද? ව්‍යුක්තිකරණය. අපි සම්ප්‍රේෂණය කරන්නේ තව තැනකට ව්‍යුක්තිකරණය මතින් කිව්වොත් නිවැරදි. හරිද? එතකොට ඒ කුසලතාවයක් මිනිස්සුන්ගේ තියෙන කුසලතාවයක් ඒක කාටවත් නෑ වෙන සතුන්ට නෑ. එතකොට සංදේශ අපි මනසින් මතක් කර ගන්නා විටද මේක තියෙනවා. තව අයෙකුට මාධ්‍ය මගින් ඉදිරිපත් කළ දෙයක් පවසන විට තියෙනවා. මාධ්‍ය මගින් මේ මම ඉස්සලා කිව්වේ ඔන්න හොඳ ව්‍යුක්තිකරණයක්. අර කෙනෙක් ඝාතනය කරපු කාන්තාව අන්න ඒ කතාව එහෙම එකක්. එතකොට මම එහෙම උදාහරණ ගන්න සමීප උදාහරණ ඔයාලට YouTube එකේ ඕනනම් බලන්න පුළුවන්. ඒ සමීප උදාහරණ ගත්තාම මතකේ වැඩි හින්දා මම එහෙම ගන්නෙ. එතකොට ඔන්න ඕකත් තමයි අපි කතා කරන්නේ මේ පාඩමේ මාධ්‍ය විචාරය සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයේ 12 වෙනි වසර 12 වසර ඉවරයි. හරිද? අද මේ ටියුට් එකකින් ඉවරයි. තව ටියුට් ඒකක 6ක් තියෙනවා. ඒ ඒකක 6. ඒ ඒකක 6 පළවෙනි ඒකකේ. එහෙම නැත්නම් 7 වෙනි ඒකකේ 13 වසරේ පළවෙනි ඒකක. නිර්මාණාත්මක sannivedana. 7 නිර්මාණාත්මක sannivedanaයේ ප්‍රවේශය. 7 නිර්මාණාත්මක sannivedanaයේ මූලිකාංග. ඔබ තමයි 7 ඒකකයේ තියෙන විදියට තියෙන්නේ. හරිද? ඒක තව තියෙනවා. මම මේක අපේ ටියුට් දෙකක් තියෙනවා. එතකොට උඹලා නැත්තම් ඉල්ල ගන්න දෙවෙනි එක නිර්මාණාත්මක සංනිවේදනය හා නිර්මාණශීලීත්වය කියන එක තමයි 7 3 විදිහට තියෙන්නේ. අණු කොටස් 3යි.
නිර්මාණාත්මක සංවේදන ප්‍රවේශය, නිර්මාණාත්මක සංවේදනයේ මූලිකාංග, සංවේදනය හා නිර්මාණශීලීත්වය කියන කොටස. එතකොට අපි මෙතන ගන්නේ නිර්මාණාත්මක සංවේදනයක් කියන්නේ මොකක්ද? නිකන් අපි කියනවා මෙහෙම එකක් කියනවා ඉන්නේ දුම්බර පැත්තේ ඔය කළුගල් තියෙනවනේ. ඒ වලේ ඇතුලේ තමයි ඉන්නේ ඔය පතල්කාරය. හරි පතල් වල කට්ටිය ඉන්නේ ඒවා ඇතුලේ. ඉතින් ඒ වලේ ඒගොල්ලෝ අඳුනාර දෝනානේ මොනවද ඒවා කපාගෙන ගිහිල්ලා ඇතුළට යන ඒ පාරවල් කපාගෙන ගිහිල්ලා ඒ වලේ මැණික් මේ අරන් එනවා. එතකොට මිනිරා ඒව අරන් එනවා. එතකොට පතලා. ඉතින් ඒගොල්ලෝ ඒ වලේ කන්නේ ඔය රටින් පිට රටින් එන හාල් තියෙන කන්න බෑ. ඔය දැන් බෝල් ගහන්නේ එහෙම කියලා. එහෙම එකක් නෑ. ඒව හාල් කිව්වට ඒවම නෙමෙයි. ඒ මිනිස්සු කන්නේ ඒවා තමයි. එතකොට දැන් යන්නේ මේ වගේ හාල්. හරිද? අපේ මිනිස්සු ඉතින් අර බෑනේ අමාරුයි. ඉතින් කොහොම හරි ඒ හාල් තමයි අර දැන් පතලේ ඉන්න මිනිස්සු කන්නේ. එතකොට ඒගොල්ලොන්ට බොණ්ඩ ටැප් ලයින් යන්නේ නෑනේ ඇතුළට. ඉතින් ඒගොල්ලෝන්ට මේ ඔබම පහසුකම් යටතේ තමයි ඉන්නේ. පොළොව ඇතුලේ කොයි වෙලෙම මරණය අතෙන් තමයි අරන් ඉන්නේ. ඉතින් පොළොව කඩා වැටෙන දිවරයි. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ ඇතුලේ උල්පත් වල පෑදෙන තැන් වලින් වැටෙන වතුර අරගෙන තමයි බොන්නේ. බොරදිය. ඉතින් ඒගොල්ලෝ ඇතුලේ සාකච්ඡා කරනවා, ඉතින් කතා කරනවා, කම්මැලිකමට හරි මේ කතා කරගෙන ඉතින් ඒගොල්ලෝ කියන්නේ පෙර කළ පාපයට තමයි මේ වෙලා තියෙන්නේ කියලා. පෙර කරන්න නැති අපි ලොකු පවක් පොළොව ඇතුළට වෙලා මේ ජීවත් වෙන මාස ගණන් අති ගණන් ඉන්න ඇතුළේ. එහෙම. ඉතින් මේගොල්ලෝ දුර බැහැර පළාත්වල කට්ටිය ඇවිල්ලා වැඩ කරන්නේ. ඉතින් අම්මලා තාත්තලා දැක්කේ නෑ මාස ගානක. සති ගානකින් දැක්කේ නෑ. උඩට ගිහිල්ලා වාඩිය දවස් දෙකක් ඉන්නවා. දවස් 3-4ක් ආයි පල්ලෙහාට බහිනවා සතියකට. ඔන්න ওই විදිහට තමයි ඒගොල්ලෝ කාලය ගෙවන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඔහොම. දැන් ඕක මොකද්ද? ඕක සාමාන්‍යයෙන් මම ඔයාලට කියපු කතාවක්. හැබැයි මේක ඇහුවොත් ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. කන්නේත් කරවලයි රටහාලේ බදට. කරවල කතන්දරේ මට අතන කියන්න බැරුණා. කන්නේත් කරවලයි රටහාලේ බදට. බොන්නේත් බොරදියයි పూర్වේ කළ පවට. යන්නේ කවදාද? මව්විය දකින්න. දැන් මොකද්ද නිර්මාණශීලීව දෙක? එකද දෙකද? නිර්මාණශීලී මොකද්ද? මේකේ පළවෙනිට කියපු මං කියපු අදහසක් වගේ කියපු කතාවද? දෙවෙනියට කියපු කවියද? ජන කවියද? පතල් කවියද? මොකද්ද මේකේ තියෙන නිර්මාණශීලී අදහස? නින්නේ සසිරු අහගෙන ඉන්නේ. සසිරු ඉන්නවද? ඔව්. එතකොට ඉන්නවා. එතකොට දැන් සසිරු මොකද්ද නිර්මාණශීලීත්වයේ තියෙන? අර කියපු කතාවද නැත්නම් කවියද? කවියේ නිර්මාණශීලීත්වයක් තියෙනවා. නිර්මාණශීලීත්වයක් තියෙනවා. අන්න ඒක තමයි අපි කතා කරන්නේ මේ ඒක. එතකොට ඔන්න දැන් මේ ඒකගේ අපි කතා කරන්නේ මොන්න ඔය කතාව ගැන. දැන් නිකන් වාර්තා ස්වරූපේ නෙවෙයි. ප්‍රවෘත්ති කියන්නේ නිර්මාණශීලීත්වයකින් නෙමෙයි. හැබැයි ප්‍රවෘත්ති කියනවා නම් නිර්මාණශීලී විදියට එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගත්තොත් මයික් එක මියුට් කරගන්න. එතකොට දැන් ගත්තොත් මේ මොකද්ද මම channel ඒවා මේවා ගොඩක් කියලා දැන් රෙකෝඩ් එකක් යනවනේ. channel එකක් තියෙනවා ඔයගොල්ලෝ මතක දන්නවා ඒක ඔයගොල්ලෝ කිව්වහම ඒකේ නිකන් නට එහෙම නිවුස් කියනවා. ඉතින් ඒ නිවුස් කියද්දි හරි සිනහා මුසු මුහුණින් කියනවා අද දිනයේ සිව් දෙනෙකු පස් කන්දකට යට වී මිය ගොස් ඇත. එහෙම කියලා hina වෙනවා. එතකොට දැන් ඒවා මේ ටිකක් එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒක එක. අනිත් එක තමයි ඒගොල්ලෝගේ තව එකක් තියෙනවා. ඒගොල්ලෝ නිර්මාණශීලී වෙන්න යනවා. ඔහුට සිව් දෙනෙක් ගැහුවා. ඒ කෑල්ල යනවා අනිත් පැත්තට. ඊට පස්සේ එහිදී කාන්තාවක් පාරට ආවා. මෙන්න මේ වගේ. හරිම මෝඩ චූන් ඒවා. එතකොට ඒවා ඔයගොල්ලෝ දන්නවා මේ කවුද දාන්න පටන් ගත්තේ කියලා ලංකාවේ.
හැබැයි ඒක පාවිච්චි කරනවා. මේ මෙතඩ් එක පාවිච්චි කරනවා. ඒගොල්ලෝ මේ ලංකාවේ කට්ටිය නෙවෙයි ඒක පාවිච්චි කරන පළවෙනි. පිටරටවල දැන් අවුරුදු දශක දෙක තුනකට ඉස්සෙල්ලා පාවිච්චි කරපුවා. එතකොට ඒගොල්ලෝ ඒ පාවිච්චි කරේ ඊටමත් හරි මේකකට. ඉතින් ඒක හරි ලස්සනට විදිහට ඒගොල්ලෝ කරලා තියෙනවා. අපි කට්ටිය මොකද කරේ? අර කෑවා බීවා නෑවා මහා අමුතු විදිහට ගමේ ගොඩේ විදිහට ප්‍රවෘත්ති වල මේවා හැදුවා. එතකොට දැන් ජාතික රූපවාහිනියේ විදිහ නෙමෙයි මම මේ කියන්නේ. ජාතික රූපවාහිනිය කියන්නේ අද දින උදෑසන 9ට පමණ ජනාධිපතිවරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වම්පස කොටස විවෘත කිරීම සඳහා පැමිණෙනුයේ. එහිදී ශිරන්ති රාජපක්ෂ මැතිණියද පැමිණුණ අතර ඇයහට ජනතාවගේ හරසර මහත් මේ කියන්නේ 2014 විතර නෑ 2014 නෙවෙයි 2008 විතර ලංකාවේ කට්ටියත් පීති ഘോഷානන් වපු කාලේ එහිදී මහත් හරසර ලබා දුන්න ශිරන්ති රාජපක්ෂ මැතිණිය එහිදී ප්‍රකාශ කර සිටියේ ඉතා සුඛිත මුදිත රටක් ඇති කරනු වස් ඔවුන් දිවිහිමියෙන් කැපවන බව. මෙන්න මේ විදිහට කියන්නේ මොකද්ද? ලක්හඬ හරි එතකොට ජාතික රූපවාහිනිය වගේ ඒවා. ITN එකෙන් දැන් චුට්ටක් වෙන. එතකොට අර කාලේ නම් තිබ්බා. එතකොට දැන් ඔන්න එහෙම. හැබැයි අර මං ඉස්සලා කියන්න කිය හිටපු මාධ්‍ය මොකද කරන්නේ? දැන් ඔය නිවුස් වල නිවුස් විදිහට තියෙනවා. නිර්මාණශීලී වෙන්න බෑ. නිර්මාණශීලී වෙන්න ඕන. ඒ කියන්නේ එයාලා කියන්න ඕන නිර්මාණයක් විදිහට කියන්නේ ඒක වාර්තා ස්වරූපයක් තියෙන්නේ. නිවුස් කියන්නේ වාර්තාවක්නේ. එහෙම තියෙන්න ඕන. නිවුස් එක නිර්මාණශීලී වෙන්න ඕන. ඒ කියන්නේ ඒක දාන වීඩියෝ එක කොහින්ද දාන්නේ? වීඩියෝ එකට කොහොමද යටින් අපි ඒකේ කැප්ෂන් දාන්නේ? ඒවනේ. ඔය ලස්සනට ඒක කරන මාධ්‍යයක් තමයි සිරස. දෙරණත් ඒකට ඉන්න හොඳ තැනක. හිරුට වැඩිය මම ආසයි දෙරණේ කරන වැඩ කෑලි ටික. ඒගොල්ලෝ ලස්සනට ඒකේ නිවුස් එන විදිහ පිටිපස්සේ ලොකු ඒගොල්ලෝගේ බෑග්ග්‍රවුන්ඩ් වල හරි ලස්සනට කරනවා. එතකොට හිරුවේගේ පහසුකම් වැඩි කියලා ඒගොල්ලෝ කරන එක වැඩේ අවුල් කරගෙන. ඉතින් මේ මාධ්‍යම කතා කරපුවාම අර නරක එක මම කතා කරන්නේ නැහැ. ඒක දන්න ඕගොල්ලෝ කවුද කියන්නේ ලංකාවට එක බෝ කරේ කියලා. එතකොට ඉස්සලා සෙට් එකේ හිටපු ළමයි නම් ඕවලට උත්තර දුන්නා. එතකොට දැන් ඔය මේ එහෙම ගත්තාම මොකද වෙන්නේ? වාර්තා ස්වරූපේ පැනලා දුවනවා. හොඳට මතක තියාගන්න වාර්තා තියෙන තැන් වලට නිර්මාණත් වැඩක් නැහැ. නිර්මාණ තියෙන තැන් වලට වාර්තාත් වැඩක් නැහැ. එතකොට මේ අපි කතා කරන්නේ නිර්මාණශීලීත්වය තුළින් කොහොමද සංවේදනයක් ඇති කරන්නේ? නිකන් ඔහේ කියනකට වැඩිය කවියකින් කිව්වහම මොකෝ වෙන්නේ? කපුටු කා දැන් බලන්න ඒක සංනිවේදනේ ප්‍රබලයිනේ. බලන්න කවියක් නෙමෙයි කියන්නේ. රිද්ම් එකක්. එහෙම නැත්නම් මේකට කියනවා ශබ්ද ධ්වනි කියලා. ශබ්ද මාධූර්ය කියලා. නේ? ගුළු ගුළු. දැන් මේ ගඟ ගාව ගඟ නැත්නම් විල හරි කියන්නේ. විල ගාව විල තමයි මට මතක හිටියේ ඔගේ ගඟද විලද කියලා අදාළ නැහැ මොකක් හරි වතුරක් ගාව. එතකොට එතන තියෙනවා ජම්බු ගස්. ඒ ජම්බු ගස් වල ගෙඩි හැදිලා ඒව වැටෙනවා බිමට. ඒව වැටෙන්නේ මෙවුන් ඇවිල්ලා. රිලව් ඇවිල්ලා මේ වඳුරු ඇවිල්ලා උඩ වාඩි වුණාම ඔවුන්ගේ බරට අර ගස් හෙල්ලිලා වැටෙනවා. වැටුණාට පස්සේ ජම්බු ගෙඩිය වැටෙන්නේ කොච්චර මේවා වුණත් අර නැට වගේ පැත්ත මේ චූටි පැත්ත යටනේ. එතකොට ඒක කැරි පල්ලෙහාට වැටෙනවා. මේ වතුර පතුලට යනකම් යනවා. ඒ අනේක තමයි කවියා කියන්නේ ගුළු කියලා. එතකොට ඒ කියන්නේ ජම්බු පලානි පක්වානි පතන්ති කමලේ ජලය. කපිකම්පිත ශාකේභ්‍ය ගුළු. එහෙම තමයි කියන්නේ. එතකොට කපි කියන්නේ උතන වඳුරටනේ. මහා කපි ජාතක. එතකොට දැන් වඳුරු වාඩි වුණාට පස්සේ මොන වෙනවද? දැන් උන්න නිර්මාණශීලී sannivedanayේදී අපි කියන්නේ මේක කිව්වනම් වඳුරු විලක් තියෙනවා මේ විල ගාව ජම්බු ගස් තියෙනවා ජම්බු ගස් වල වඳුරු ඇවිල්ලා වාඩි වෙනවා. එතකොට ඉදිච්ච ඒකේ ජම්බු ගෙඩි වතුර ඇතුළට යනවා ගුළු ගලා යනවා. ඕකනේ ඔය කියන්නේ. හැබැයි අරක ෂෝක් නැද්ද? ඒක ෂෝක්. ඒක sannivedanaya උන්නේ නැද්ද? උනා. ප්‍රබල නැද්ද? ප්‍රබලයි. ඕගොල්ලන්ට ආස හිතුනේ නැද්ද? හිතුණා. එතකොට අර ඉස්සෙල්ලා කියපු
ඉන්නේ දුම්බරයි එකත් ඒ වගේ. එතකොට මෙතන අපි කතා කරන්නේ නිර්මාණාත්මක සංනිවේදනයේ උන් ඔය කියන කාරණේ. මේක ඉතින් අපි ගොඩාක් ඒවා තියෙනවා. හරිද කතා කරන්නේ. නිර්මාණාත්මක සංනිවේදන ප්‍රවේශය, නිර්මාණාත්මක සංනිවේදනයේ ස්වභාවය. එක විශ්වයේ මූලිකම ස්වභාවය වන්නේ නිර්මාණශීලීත්වයයි. මූලිකම ස්වභාවය නිර්මාණශීලීත්වය. ප්‍රාග් ඓතිහාසිකයේ පටන් මිනිසාගේ නිර්මාණයන්ට ලැබුණේ ඉහළ අවකාශය. දැන් මිනිහෙක් කියනවා ආ එහෙම කියනවානේ. ඔය මේකේ එහෙම මොකේද අප කැලියුට්ටෝ එකේ ඒකේ එහෙම කියන්නේ අර පැත්තේ පිරිසක් එනවා උඹලට ගහන්න එහෙමනේ කියන්නේ. එතකොට එහෙම කිව්වට ඒ නිර්මාණශීලීත්වයක් නෙමෙයි. භාෂා ප්‍රකාශ කරනවා. හැබැයි ඔන්න එක මිනිහෙක් ඉන්නවා චිත්‍රක ඇඳලා. තව ඉන්නවා මහ බඩ මාතක මිනිහෙක් මේ එනවා. මෙව ගහන්න එනවා චිත්‍රයක් දෙනවා. ප්‍රබල නැද්ද? ඒක ප්‍රබලයි. එතකොට ඉතිහාසයේ මෙහෙම තිබ්බා කියන කටවචනේ යන්නේ කතන්දර වලට වඩා කතා ප්‍රබලයි. ඉතිහාසයේ මෙහෙම හිටියා කියන ඒවා මෝඩ රජවරු මෝඩ මිනිස්සු හිටියා කියන එකට වඩා ප්‍රස්තාපිරු ප්‍රබලයි. උදාහරණයකට කපන්නට පෙර අත ඉඹින්නවා. එක මිනිහෙක් ගෙදර මුරුංග ගහක් තිබ්බා ඉස්සරහා. ඒ මුරුංග ගහ දිහා බලාගෙන කල්පනා කරා. මුරුංග ගහේ මල් හොඳට මල්. මේ මල් ටික මම මුරුංගා වුණාට පස්සේ මේ මල් ටික මුරුංගා වුණාට පස්සේ මම මේ අල්ලපු පැත්තේ තියෙන කරත්තය අරගෙන ඌක දාගෙන යනවා. ඒ එහා ගෙදරක තියෙන කරත්තයක්. ඒක මේ මහත්ය කරත්තය අරගෙන ඌක දාගෙන යනවා. ගිහිල්ලාම කරත්තයක් අරන් එනවා. මට කියලා. එතකොට ඌ හරකෙකුත් අරන් එනවා. එතකොට ඌට ඉන්න ගාලා ඒක එහා පැත්තේ අපි ගියේ එහා පැත්තේ හද. එතකොට කරත්තේ දෙකක් ගන්න ඕන. නැත්තම් බෑනේ. බඩුව දින්නත් එපා. ගේට්ටුවෙන් එද්දී එන්න පුළුවන් නේ. ගේට්ටුවෙන් එන්න පුළුවන්. හැබැයි මුරුංග ගහ තියෙනවනේ. එතනින් ගන්න බෑ පිටිපස්සට. මුරුංග ගහ කැපුවා නම් හරි. පොරව අරන් එනවා මුරුංග ගහ කපන. එතකොට දැන් මෙන්න මේ වගේ නිර්මාණශීලී දේවල්. ඉතින් ඔන්න ඕක තමයි කියන්නේ නිර්මාණාත්මක සංනිවේදනයේ ප්‍රබලයි කියලා. ඉස්සර කාලේ චිත්‍ර තිබ්බා, බිතුසිතුවම් තිබ්බා. එව්වා දැක්කහම අපිට ඒ කාලේ නිර්මාණශීලීත්වය අපිට පෙන්නනවා, විදහා පානවා. ඒ කාලේ මිනිස්සුන්ට අලියෙක් ඉන්න එක ඊට පස්සේ වලට ගිහිල්ලා يعني කැලේට ගිහිල්ලා දඩයමට ගිහිල්ලා ගොඩක් ප්‍රශ්න ඇති වෙච්ච එක පිළිබඳව චිත්‍ර ඇඳලා තියෙනවා. එතකොට ඒවා ගත්තට පස්සේ මේ මිනිස්සුන්ගේ තියෙන නිර්මාණශීලීත්වය පේනවා. මූලික වශයෙන්ම නිර්මාණාත්මක සංනිවේදනය යනුවෙන් හඳුන්වන්නේ සාහිත්‍ය හා විවිධ කලාවන් තුළින් කරනු ලබන සංනිවේදනය. සාහිත්‍ය හා විවිධ කලාවන්. එමෙන්න මූලික මානවයා ගල්ලෙන් චිත්‍ර වලින් ආරම්භ වූ සිය නිර්මාණයන් පසු කාලීන විශාල සාහිත්‍ය නිර්මාණයන් දක්වා දියුණු වෙලා තියෙනවා. අද වෙද්දී ඒවා මහා සාහිත්‍ය නිර්මාණයන් දැන් ගත්තාම මොනාලිසා බලන්න. අවුරුදු 12ක් මහන්සි වෙච්ච චිත්‍රපටයක් මේ චිත්‍රයක්. ඒතර අවසම්භෝජන සංග්‍රහය ඒ වගේ ඒවා. ඉතින් ඒ කලාකෘති ඒවා සංනිවේදනයේ කවර ආකාරයෙන් සිදු කළ හැකි වුවද එය නිර්මාණාත්මක සිදු කරන විට එහි ප්‍රබලත්වය ඉතා වැඩි. නිර්මාණාත්මක සංනිවේදනයේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය වීම මූලික ස්වභාවයක්. අත්දැකීමම තමයි ප්‍රතිනිර්මාණ නැවත නිර්මාණ ප්‍රතිනිර්මාණ නැවත නිර්මාණයක් වෙන්නේ. දැන් උදාහරණයකට මොකක් හරි දෙයක් රටක ගිහිල්ලා බලන් ආපු එකක් තමයි කාබුකි නෝ වගේ ඒවා ජපානයේ තියෙන ඒවා බලාගෙන ආවා, බටහිර ඒවා බලාගෙන ආවා. ඇවිල්ලා ලංකාවේ නාඩගම් ගීය නූර්ති එතකොට තොවිලය ඔය ඔක්කොම බලාගෙන ඉඳලා හැදුවා සුපිරි ගණයේ එකක්. ලංකාවට විතරක් නෙවෙයි තව රටවල් ගණනාවකට පවා නොදෙවෙනි වෙන. මොකද්ද එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ. එතකොට සිංහබාහු. එතකොට මේ සිංහබාහු ගත්තට පස්සේ එහෙම එකක්. ඉතින් මෙයා අර වේදිකාවට ගෙනාවා අපේ අනන්‍යතාවය ගෙනාවා. අපේ රටේ නාට්‍ය මෙන්න මේ වගේ කියලා බලාපල්ලා ජපන්නුනේ කියලා පෙන්නවා. අපි නැත්තම් අනුන්ගේ නාට්‍ය තමයි බල හිටියේ. එතකොට එයා ගෙනාවා එහෙම ගියා. එතකොට දැන් ඔන්න ශෛලීගත ක්‍රමයක් ගෙනාවා. එතකොට ඒ නාට්‍ය තමයි අර මද්දලේ කියලා ගහන එකක් තියෙනවා. ඒක එයා ගෙනාව වේදිකාවට. අපේ ඔය බලිතොවිල් වල ගහන පෙර ගෙනාවා. ඉතින් ඒ වගේ දේවල් එයා ගෙනලා තියෙනවා. ඉතින් මෙන්න නිර්මාණශීලීත්වය. නිර්මාණ
sannivedana කවර ආකාරයෙන් සිදු කළ හැකිවද ඒ නිර්මාණශීලීත්වයෙන් කරන්න ඕන නිර්මාණාත්මක ආකාරයෙන්. නිර්මාණාත්මක සංනිවේදන අධ්‍යයනයේ ප්‍රතිනිර්මාණය වෙනවා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්මාණය යන්නට දැක්වෙන්නේ මෙන්න මෙහෙම. මොකද්ද? නිවැයුමක් සඳහා පරිකල්පනය හෝ අපූර්ව අදහසක් හෝ භාවිතා කිරීම නිර්මාණශීලීත්වයයි. පරිකල්පනයක් තියෙන්න ඕන. අපූර්ව අදහසක් තියෙන්න ඕන. අපූර්ව කියන්නේ මොකක්ද? කිසිදා නොවූ විරු වෙනදා කවදාවත් නොවිච්ච එකක් කියන අදහස. නිර්මාණාත්මක sannivedanaya තුළ sannivedakaya සංදේශ පව අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කරමින් සිය මාධ්‍ය භාවිතය නිර්මාණාත්මකව හා සාර්ථක ඉටු කර ගන්නා බව දැක ගන්න පුළුවන්. හරිද? අපි මේ කොටස කතා කරලා මේකේ දෙකේ ඉඳන් ඊළඟ දවසේ යමු. වඩාත් යහපත් ප්‍රතිචාර ලබා ගැනීම යනු මාධ්‍ය භාවිතයේ අර්ථ සිද්ධියක් ලෙස සැලකන්න පුළුවන්. මේ සංකල්පයේ සංවේදකයා පළමු කොට හඳුනාගන්නේ කිසියම් සමාජ අවස්ථාවක් මුදුන් පමුණුවා ගැනීමක් වශයෙන්. දෙවනුව ඒ අවශ්‍යතාව මහිමේ කෙමෙන් අන්‍යයන්ටද වටහා ගැනීමට හැකි වෙනු නිසායි මේ නිර්මාණාත්මක රීතියේ sannivedana අධ්‍යයනයේදී සාර sannivedana effective communication එවත් නිර්මාණාත්මක sannivedana creative communication ලෙස හැඳින්වෙනවා. ඒ සඳහා කිනම් බසකින් ලිව්වත් කිනම් බසකින් එතන වසකින් කියන එක බසකින් ඇමතුවත් කවරාකාර සමාජයක විසුවත් එහි විශ්ව සාධාරණයක් තියෙනවා. ඒ කියන්නේ සාහිත්‍යයට භාෂා නැහැ, ආගම් නැහැ, පාට නැහැ, පක්ෂ නැහැ. මොනම එකක්වත්. උදාහරණයකට ලංකාවේ බිහි වෙච්ච ගීතයක් වෙච්ච අර යොහානී ගායනා කරපු ගීතයක මුල් ගායකයා යන්නේ. එතකොට ගායකෙක් එයා මේකක් නේ කරේ රීමේක් එකක් නේ. එතකොට රීමේක් එකක් නෙමෙයි. එයා ඒක වෙනමනේ කිව්වේ. එතකොට දැන් ඒ කියපු එක මුළු ලෝකෙම ගියා. නේ බටහිර නම් ලොකුවට ගියේ නෑ ඔය පොදු දැම්මට. එක එක තැන් වල ගියා කියලා. බටහිර නෙමෙයි ඉන්දියාවේ ගියා විශාල වශයෙන්. ඒකට ඉන්දියාවේ ජනාදරයට පාත්‍ර වුණානේ. එතකොට මෙන්න මේ වගේ ඉන්දියාවේ දැන් රටවල් තව 50කට ගියා 100 විතර. ඉතින් ඒ වගේ වර්ෂන් පව හැදුණා පිටරටවල් වල. ඉතින් ඔන්න එතකොට තේරෙනවනේ අපි හිතුවේ මොකද්ද? ඉස්සලම සෙන්ටිග්‍රේඩ්ලා ගියා. ඊට පස්සේ පාතිසන්තුස්ලා ගියා. ඊට පස්සේ තමයි මෙයා ගියේ. එතකොට එහෙම ගත්තාම සිංහල අකුරුම කියන සිංහල භාෂාවම උච්චාරණය කරන මිනිස්සු ලෝකේ පුළුවන් කට්ටිය හිටියා. කියනවා මේ මිනිස්සු. බැරිකමක් නැහැ. අවශ්‍ය උනේ කලාවක් විතරයි. දැන් බලන්න තව එකක්. ඔය ළමයි නටන්නේ. මොකද්ද? කචා බදම්. එතකොට කචා බදම් කියන්නේ මොකද්ද? මේ රටකජු විකුණනවා. මං වරෙල්ලා මං විකුණන්නේ යමු රටකජු. වේලිච්ච ඒවා ඊයා වැඩක් නැහැ. මම විකුණන්නේ මං කරන්නේ. ඕකනේ ඔය. එතකොට ඒක අර ඉන්දියාවේ මිනිස්සෙක් දුප්පත් මිනිස්සෙක් ඒ මිනිසා පාරේ තියාගෙන මේක විකුණනවා. ඒක කොල්ලෙක් TikTok එක වීඩියෝ කරලා දැම්මා. TikTok වෙන්න ඕන. දැම්ම මේක දැක්කා නිලියක්. මේක ගියා හොඳට වෛරල් වුණා. නිලියක් දැක්කා, නළුවෙක් දැක්කා, සංගීත පැත්තේ ඉන්න කට්ටියක් දැක්කා. ඒ දෙන්න අර මිනිසා ගෙනාවා මේක කරා දැන් මේ මිනිසා ගොඩ. එතකොට දැන් ලෝකේ මම හිතන්නේ මිලියන 50 විතර මිලියන 50 60ක් 70ක් විතරම ඕක දැන් දැකලා ඉවරයි. හරිද? කෝටි 15ක් විතර ඕක දැකලා ඉවරයි. ඒක නටලත් ඉවරයි කෝටි 7කට. ඊට වැඩි. එතකොට දැන් ඔය වගේ ගත්තාම මොකද්ද? අකුරු ටිකක් වචන ටිකක් කලාවක් කිව්වනම් දැන් ලංකාවේ නැද්ද ලක්ෂ ගාණක් මිනිස්සු රටකජු විකුණන දහස් ගාණක් ඉන්නවනේ. ඉන්දියාවේ නැද්ද ලක්ෂ ගාණක් ඉන්නවනේ. එන්න රටකජු කණ්ඩ වඩේ කණ්ඩ එන්න කියන්නේ ඕක වීඩියෝ කරලා දැම්මා කියලා මේවා වෛරල් වෙයි. වෙන මොකක් හරිලා මේකෙක් අරගෙන ගියා හරි එහෙම මොනවා හරි වෙන හේතුවකට වෙයි. ඒක නෙමෙයි. ගීතයක් හින්දා වෙනවද භාෂාව හින්දා වෙන්නේ මේ වෙන්නේ මොකද්ද? මෙයා උනේ මොකද්ද? රටකජු කතන්දරයේ හින්දාම නෙමෙයි. දුප්පත් හින්දා හරි එතන මොකෙක් හරි වෙන හිටියපු එකකට හේතුවකට හින්දා නෙමෙයි. මේ උනේ
අර කවිය හින්දා ඒ කියපු කවි කාණ්ඩ කොටස් දෙකක් වගේ කියන්නේ ඒ දෙක හින්දා. ඕක තමයි කියන්නේ නිර්මාණයට සීමා මායිම් නැහැ කියලා. සුනන්ද මහේන්ද්‍ර නිර්මාණාත්මක සංනිවේදන කෘතිය. ඒකේ තමයි ඔය තියෙන විග කතාව තියෙන්නේ. මේකෙන් අපිට පැහැදිලි වෙනවා නිර්මාණාත්මක සංනිවේදනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මනාව පැහැදිලි වෙනවා. අතීතයේ සිට නිර්මාණාත්මක සංනිවේදනය තුලින් නැගුණ මෙන්ම ගොඩනගා ගන්න ලද නිර්මාණයක් තියෙනවා. මෙන්න මෙහෙම ගුහා චිත්‍ර, පිළිම, කැටයම්, අක්ෂර කලාව, කතන්දර, ජනකවි ගත්තාම පැල් කවි, පාරු කවි, පතල් කවි, ගොයම් කවි වන එක. සංදේශ, කෙටි කතා, නවකතා, චිත්‍රපට, නාට්‍ය, ගීත. නිර්මාණාත්මක සංනිවේදනයේ අදහස් තෝරලා ප්‍රකාශ කරන්න ව්‍යංගය. එතකොට නිර්මාණ කිව්වට පස්සේ මේ නිකන් නෙවෙයි හොඳ. නිර්මාණ කියන්නේ කවියක් නෙවෙයි, කවියක්ම නෙමෙයි. හැමදේම දැන් අපි අද පිළිමයක් ගත්තත් එහෙම. ඔයා නිර්මාණය කරන මොකක් හරි මැගසින් එකක් ගත්තත් එහෙම නිර්මාණය. චිත්‍රයක් ගත්තත් එහෙමයි. කතාවක් ගත්තත් එහෙමයි. එතකොට දැන් සංදේශ, කෙටි කතා, නවකතා, චිත්‍රපට, නාට්‍ය, ගීත ඒවත් නිර්මාණාත්මක ඒවා ව්‍යංගයෙන් ගන්න. මොකද ඒකට හේතු කුතුහලය අවශ්‍යයි. නිර්මාණ වලට අවශ්‍ය දෙයක් තමයි කුතුහලය. දැන් ඕනම එහෙම එකක් තියෙනවා. බොහෝ විට කුතුහලය තියෙනවා. සහ රසවින්දනය තියෙනවා. රසවින්දනය මූලිකයි. නිර්මාණාත්මක රසවින්දනය ගත්තට පස්සේ අන්න ඔයාලට හිතෙන්න පුළුවන් වෙනවා කුතුහලය. කුතුහලය කියන්නේ රසවින්දනය එකක් නේ. රසවින්දනය ගත්තට පස්සේ දැන් නළු රසනේ කියන්නේ. ඒකේ බය තියෙනවා, හාස්‍ය තියෙනවා, උපහාස, දපහාස ඔක්කොමනේ. සන්ත්‍රාසය ඔක්කොම. ඉතින් එකක් තමයි රසවින්දනය කියන්නේ. නිර්මාණාත්මක රසවින්දනය කියන්නේ ඔය ඔක්කොටම. එතකොට එකක් තමයි ඔය බය වෙනවා ඒවා කියන්නේ. නිර්මාණාත්මක ආකේතකරණය හා විකේතකරණය සතුයි. එතකොට නිර්මාණාත්මක ලෙස ආකේතකරණයක් තියෙනවා කෙනෙක්ට කියන්නේ එයාගේ පැත්තේ මෙහෙට එන එක. ග්‍රාහකයා තුල කුමන හෝ රසයක් ඇති කරන්නේ නව නළු රස. මොකක් හරි රසයක් ඒක එපා වෙනවා නම් එපා වෙන රසය හරි ඇති කරනවා මොකක් හරි එකක් ඇති කරනවා. එතකොට තරහක් හරි ඇති කරනවා කේන්තියක් හරි. ඉතින් ඔන්න ඔය කියන තැනට එනකන් අපි අද කරනවා. අපි ගොඩක් කරපු හින්දා අද අපි එතන ඉහාට යන්නේ නැහැ. මම තපුරුන්ට කිව්ව කතාව තමයි මේ පැය 3ක් කරනවා කියන එක. කරේ නැති හින්දා මේක මෙහෙම කරපු හින්දා අපි කරන්නේ අපි ඊළඟ මාසේ හම්බ වෙමු. ඊළඟ දවසේ එහෙනම් අපි අදට නතර කරනවා. ඔතන නිකන් මොන හරි අහන්න තියෙනවද සසිරු රවීන්ද්‍ර? මොන හරි ඔතන හරි මොන හරි අහන්න තියෙනවද? ඉස්සල්ලා කළ කොටසේ හරි අපි මේක ඊළඟ දවසේ කතා කරමු. මේ ඒකකේ කතා කරමු. ඔයාලගේ එක්සෑම් බොහෝ විට තියෙන්නේ දෙසැම්බර් වෙයි. දැනටම ඔක්තෝබර් තියෙනවා කියන එක නිශ්චිත කරලා තියෙනවා. ඒක දෙසැම්බර් වෙයි බොහෝ විට. බලමු අපි තියෙන කාලේ. දැන් කියලා තියෙනවා ඔක්තෝබර් තියෙනවා කියලා. ඒත් මහත් පහක් තියෙනවා. හරි එහෙනම් අද නතර කරනවා. ආයිබෝවන්.